හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි. කවුරුත් සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. ආම භන්තේ. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව් පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන් ඉන්න ඉරියව්ව තමන්ගේ මනසින් දකින්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ තාම කලාතුරකින් කියලා උන්වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ මිහිපිට පවතින්නෙත් ඉතාමත්ම කලාතුරකින් කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේ මේ ධර්මය දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඉතා කලාතුරකින් කියලා දේශනා කරලා තියෙනවා. ඒ වගේ මේ ධර්මය සෙවනය කරලා ඒ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා
වහන්සේ දේශනා කරපු ධර්මය මේ මිහි පිට පවතින මොහොතකදී අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා කල්්‍යාන මිත්‍ර ඇසුර තුළින් අපේ ධර්මය අහන්න ඒවගේම තේරුම් ගන්න ඊට අනුකූලෝ කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසන උදාපත් වෙලා තියෙනවා. තිං අපි මේ ලැබූ මේ උතුම් දුර්ලබ අවස්ථාව මේ මොහොත්ත මේ ප්‍රති ලහාබය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට බැහැ. හේතුව අපේ ජීවිතය හරි තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන්නේ හරියට තනාගතියන පිණිබිදක් වගේ. තනාගතියන පිණිබිඳ ඉර උදාවත් එක්ක බිමට පතිත වෙනවා. ඒ තුළ කිසි හයියක් හත්තියක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක නොයෙක් හේතුන්ගින් ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. ඒවගේම මේ ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහරට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලාතිවෙන්නේ. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම තප්පරයක් පාසාම කමානුකූරු ජීවිතයේ මරණය කරාතමයි ගලාගෙන යන්නේ. කිසිම මොහොතක් නතරවීමක් නැහැ. ඒවගේම ජීවිතය කියන්නේ මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපවුණහම ඔහුේ වදකස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකිම ලංවෙන්නේ මරණයටයි. අපේ ජීවිතත් එහෙමයි. උපම් මොහොතේ ලබේ ජීවිතය මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රියක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම කමක්කමින් පියමන්න ගන්නේ මරණයටයි. ජීවිතය ගත්තාම දිය ඇදීරක් වගේ දිය ඇදීර වහා මැකෙනවා. ඒ මැකෙන ඉර අයකවදාක්වත් දකිට ලැබෙන්නේ. ජීවිතයත් එහෙමයි. යන් මොහොතකදී මරණය මේ ජීවිතය මැකී යනවා. මරණය මැකෙන ජීවිතය නම් අය කදාක්වත් දකිට ලැබෙන නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතය කිසි හයියක් හත්තියක් නැති. වේගේ මරණය කරාම ගලාගෙන යන. මරණයටම හැම මොහොතේම පියමන් නගන මරණයෙන් යම් මොහොතක මැකී යනවා. මරණය අපිට දෛනිකව නොයෙක් හේතුන්ගෙන් සම්මුඛ වෙන්නට පුළුවන්. කනගුණ ආහාරපාන ටික වසවිසවුණොත් මැරෙන්න්නට පුළුවන්. සතෙක් සර්පය දෂ්ටකරොත් මැරෙන්ඩ පුළුවන්. යනනට පය හැපිල ලෙසිල වැටල මැරෙන්න්න පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිපිල මැරෙන්න්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවට ලක් වෙලා මැරෙන්න්න පුළුවන්. පරිහරණය කරන නොේ දේවල් මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. බාහිර ඇත්වෙන ඒක් විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. එනිසා ජීවිතයේ තාවකාලිකයි. මරණය නම් ඒ කාන්තෙම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපේ ජීවිතය අපි මේ ගත කරන්නේ අවසාන මාසකීපේ වෙන්නට පුළුවන්. අවසාන සතිකීපේ වෙන්න පුළුවන්. අවසාන දිනකීපේ වෙන්න පුළුවන්. අවසාන දවස වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මය අපිට හැමදා මහන්න ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ ඒ අවස්ථාව අපිට සම්මක වෙලා තියෙනවා. එනිසාපේ අවසාන බණැසීම අවසාන දේශනය වෙන්න පුළන් නිසාපි තාම ශ්‍රද්ධාවෙන් යුතුව බාහිර කිසි දේකට මේ මනස යොමු කරන්න නැතුව මේ කියවෙන හැම බණ පදයක් පාසාම සිහ පිහිටවාගෙන නුවනින් විමසමින් යොන්සුමනස්කාරය දෙමින් මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ එම අවවාදය අනුශාසනාව සවනය කිරීම සඳාපි කවුරුත් සාධකාරයක් පවත්තු. සාධු සාධු සාධු. නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නචේවම් නෝචිත්තං විපරණතම් භවිස්සති නචපාපිකං වාචං නිච්ඡාරිස්සාම හිතානුකම්පීව වියරිස්සාම මෙත්ත චිත්තු නදෝ සන්තරෝති සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අදත් අපි මේ සන්ධ්‍යායාමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්මයක් අපි ශ්‍රවණය කරලා අපේ ජීවිතයට ඒ ධර්මය සම්බන්ධ කරගන්න ලැබෙන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කළා ඒ සිතේ දරාගෙන අපි නැවත නැවත නුවණින් විමසනවා නම් අපිට ඒ ධර්මයේ මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න පුළුවන්. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාගතුන් වහන්සේ නමක් දේශනා කරන්නේ ස්වාක්ඛාත ධර්මය. සූ කියන්නේ මනාකොට අක්ඛාත කියන්නේ කියනලාදී. උන්වහන්සේගේ ඒ දේශනා මුලැමැදාග යහපත් අර්ථ සහිත ඒ වගේම හොඳ ප්‍රකාශන මාධ්‍යයකින් යුතුව දේශනා කරපු දෙයක්. ඒක ලෝකේ කාටවත් කිසිම කාලයක වෙනස් කරන්න පුළුවන්කමක් නැති ධර්මයක්. ඒ නිසා ඒ ධර්මය සන්දිට්ඨි කකාලිකාදී ගුණයන්ගෙන් යුක්තයි. ඉතින් මේ ධර්මය තමන්ම අවබෝධ කරගන්න ඕන එකක්. උන්වහන්සේ ඒ ධර්මය තුළින් යා යුතු මාවත සිටිය යුතු ක්‍රමවේදයන් පුරුදු පුහුණු කරන ක්‍රම කියලා දෙනවා මිසක්කා උන්වහන්සේ අපිට අපි ඒ තත්ත්වයට පත් කරනවා නෙවෙයි. තුම්මේහි කිච්ඡං ආතප්පං මේක ඔබලම කරන්න ඕනි. අක්ඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේ කියන්නේ මාර්ගෝපදේශකයෙක් පමණයි. ගමනක් යනකොට අනිත් අයට මාර්ගෝපදේශකත්වයක් දෙනවා මිසක්කා ගමන යවන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේත් මේ දුකින් ලෝක සත්‍යය මුදවන්න මේ මාවත ක්‍රමවේදය කියලා තියෙනවා. ඉතින් ඒ තුල ගමන් කරන ශ්‍රාවකයෝ තමයි මේ අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අපිට පුළුවන් හැම මොහොතෙම ධර්මය අහන්න දරාගන්න ඊට අනුකූලව අපේ ජීවිතය පවත්වාගෙන යන්න අපිට උපදේශයන් දීලා තියෙනවා. ඉතින් අද දිනේදීත් අපි වටිනා ඒ දේශනයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දේශනයේ නම කකචූපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේට අයිති දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසයකට අයිති දේශනාවක්. කකච්ච කියලා කියන්නේ පාලි භාෂාවෙන් කියත. ඒතකොට කියත උපමා කොට දේශනා කරපු දේශනාවක් තමයි මේ කකචූපම අවවාදය කියන්නේ. අපි එක දවසක ඉගෙන ගත්තා නගරෝපම සූත්‍රය. නගරයක් උපමා කරගෙන. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ කියතක් උපමා කරගෙන දේශනා කරන. ඒතර උපමා නිතරම භාවිත කරන්නේ මොකටද? අත්තස්ස විඤ්ඤාපනය කියන අර්ථ කියලා දෙන්න තමයි නිතරම උන්වහන්සේ මේ උපමා භාවිත කරන්නේ. මේ දේශනයත් ඒ වගේ කියත උපමා කරගෙන දේශනා කරා. එක කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයක ස්වාමීන් වහන්සේ නමක් හිටියා මෝලිය පග්ගුණ කියලා. මේ මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාත් එක්ක බොහොම හිතවත්ව නිතරම ඒ අයත් එක්ක තමයි ඇසුරු කරමින් මේ ඒත් එක්ක කතා බහ කරමින් නිතරම ඒ අයත් එක්ක ඇසුරු කිරීම පැවැත්වුවා. ඉතින් මේක දකින භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට අර භික්ෂුණීන් පිළිබඳව යම් අඩුපාඩුවක් කිව්වොත් මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට කේන්ති යනවා තරහ යනවා. ඒක ස්වාමීන් වහන්සේලාත් එක්ක රණ්ඩු සරුවල් ඇති කර ගන්නවා. අර භික්ෂුණීන් වහන්සේලාටත් එහෙමයි. මොග්ගලී පග්ගුණ හාමුදුරුවෝ පිළිබඳව කවුරු හරි දෝෂයක් කිව්වොත් ඒ අත් අමනාප වෙනවා රණ්ඩු වෙනවා. මේ ඒ අය ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ බුදුරජාණන් වහන්සේට මතක් කරා. එතකොට දැන් එදා කිව්වා සමහර වෙලාවට අපි රහස් බස් ගිහිල්ලා කියන හැබැයි ඒ රහත් බස් සත්‍ය වෙන්න ඕනි. ඊළඟට ඒක මේ අර්ථයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒක හිතසුව පිණිස හේතු වෙන්න ඕනේ. අර ස්වාමීන් වහන්සේ කෙරේ කරුණා මෛත්‍රී සිතින් යුතුව මේ ඇත්ත සිද්ධියක් ගිහිල්ලා වාර්තා කරා බුදුරජාණන් වහන්සේට. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ගිහිල්ලා කිව්වා ස්වාමීනි
මේ මොග්ගලි පග්ගුණ ස්වාමීන් වහන්සේ නිතර මේ භික්ෂුණීන් වහන්සේලාත් එක්ක තමයි ඇසුරු කරන්නේ. ඒත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඉතින් දවසේ වැඩි කාලයක් මේ භික්ෂුණීන් වහන්සේලාත් එක්ක ඇසුරු පවත්වනවා. ඉතින් මේ භික්ෂුණීන් පිළිබඳව මේ ස්වාමීන් වහන්සේ කවුරු හරි මොනවා හරි කිව්වොත් මේ සානදට හරියට කේන්ති යනවා මනාප වෙනවා අනිත් අයත් එක්ක රණ්ඩු ඇති කර ගන්නවා. ඒ වගේම තමයි භික්ෂුණීන් වහන්සේලාටත් මෞනී පග්ගුණ හාමුදුරුවෝ පිළිබඳව මොනවා හරි දෝෂයක් කවුරු හරි කිව්වොත් එයත් එක්ක හරියට රණ්ඩු සුරුවල් අමනාපකම් වාද විවාද ඇති කර ගන්නවා කියලා මේ භාග්‍යතුන් වහන්සේට මතක් කරා. ඉතින් භාග්‍යතුන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ ළඟට කතා කරලා කිව්ව භික්ෂුව මෙහෙන්න ගිහිල්ලා මොග්ගලී පග්ගුණ භික්ෂුවට එන්න කියන්න කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උත්තර දීලා මොග්ගලී ස්වාමීන් පග්ගුණ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා සත්තාතං ආවුසෝ පග්ගුණ ආමන්තේ පග්ගුණ අන්න ඔබට භාග්‍යතුන් වහන්සේ කතා කරනවා කියලා මතක් කරා. ඉතින් ඊට පස්සේ අර පග්ගුණ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳ නමස්කාර කරලා එකක් පසක වාඩි වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කෙලින්ම මේ ස්වාමීන් වහන්සේට ලැබිලා තියෙන චෝදනාව ඉදිරිපත් කරා. ඇත්තද පග්ගුණ මේ කියන කතාව ඔබ නිතරම මේ භික්ෂුණීන් වහන්සේලා සමග එකතු වෙලා සාකච්ඡා කර එයත් එක්කම ඇඟලුම් කමින්ම වාසය කරනවා කියන එක මේක ඇත්තක්ද කියලා ඇහුවා. ඒ වගේම මේ භික්ෂුණීන් පිළිබඳව යම් කවුරු හරි දෝෂයක් කමනා වැරද්දක් කිව්වොත් ඔබට ඒ මුල් කරගෙන කේන්ති තරහ යනවා. ඒ නිසාම රණ්ඩු අල්ලනවා රණ්ඩු කර ගන්නවා. ඒ වගේ මේ භික්ෂුණීන් වහන්සේලාත් එහෙමයි. ඔබ පිළිබඳව යමක් කිව්වහම එයත් රණ්ඩු සුරුවල් කර ගන්නවා. මේ කාරණේ ඇත්තද කියලා ඇහුවා. එතකොට කිව්වා එහෙමයි ස්වාමීනි ඒක මේක ඇත්ත කතාවක් කියලා මේ මොග්ගලී පග්ගුණ ස්වාමීන් වහන්සේ මතක් කරා. නමුතුවම් පග්ගුණ කුලපුත්තු සද්ධහ අගාරස්ම අනගාරයම් පබ්බජිතු. බුදුරජාණන් වහන්සේ ඇහුවා පග්ගුණ ඔබ මේ සැදැහෙන් ගිහි ජීවිතය අතහැරලා මහාන වෙච්ච කෙනෙක් නේද කියලා ඇහුවා. මේ සැදැහ ශ්‍රද්ධාව කියන දේ තුළ ඉඳගෙන තමයි මේ ගිහිගේ අතහැරලා මහානකමට ආවේ. මේක ඇත්ත නේද කියලා. ඒතර එහෙමයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. ඒතර කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පග්ගුණ මේ විදිහට ශ්‍රද්ධාවෙන් ගිහිගේ අතහැරපු කුල පුත්‍රයෙකුට මේ විදිහේ වැඩි වේලාවක් අනවශ්‍ය ලෙස මේ විදිහට භික්ෂුණීන් සමග සම්මුඛ වෙලා එයත් එක්ක කටයුතු කිරීම සුදුසු නෑ. ඒ වගේම මේ විදිහට භික්ෂුණීන්ට යම් කෙනෙක් දෝෂාරෝපණය මොන හරි අඩුවක් කියනකොට ඔබ කේන්ති ගැනීම සුදුසු කාරණේකුත් නෙවෙයි. ඒ නිසා තත්‍රපිතුවන් පග්ගුණ ගේහසිතා චන්දු ඔය ගේහසිත කැමැත්ත කියන දේ ඒ වගේම ගේහසිත විතරක් අයින් කරලා දාන්න කිව්වා. තත්‍රපිතේ පග්ගුණ ඒවන් සික්ඛිතබ්බේ නිසා ඔබ මෙහෙම හැමදාම පුහුණු කරන්න. නචේව මේ චිත්තා විපරණන්තම් භවිසති මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. න පාපිකං වාචන් නිච්චාරිස්සා මම නපුරු වචනයක් කතා කරන්නේ. හිතානුකම්පීව වේදිස්සා මම හිතානුකම්පී වාසය කරනවා. මෙත්ත චිත්තෝ මෛත්‍රියෙන් යුතුව නදෝ සන්තරායෝ ද්වේෂයකින් තොරව වාසය කරනවා කියලා නිතරම පුරුදු පුහුණු කරන්න කිව්වා. මොකද ශ්‍රද්ධාවෙන් පැවිදිච්ච කෙනෙක් ඉතින් සදහැයෙන් පැවිදිච්ච කෙනෙකුට මේ විදිහට අනවශ්‍ය ලෙස හිතවත්කම් පවත්වාගෙන අනවශ්‍ය ලෙස කටයුතු කිරීම සුදුසු නැහැ. ඒ වගේම භික්ෂුණීන් පිළිබඳව යම් කෙනෙක් දෝෂයක් වරද්දක් පෙන්නුවට ඒක පිළිබඳව තරහ කේන්ති ඇති ගැනීම සුදුසු නැහැ. ඒ නිසා ඔබ නිතරම පුහුණු කරන්න. භික්ෂුණීන් සම්බන්ධව මොන දෝෂයක් අවදයක් කිව්වත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම නපුරු වචනයක් කතා කරන්නේ හිතානුකම්පිය වාසය කරනවා මේ සිතින් කියලා මෙහෙම පුරුදු කරන්න කියලා කිව්වා. තස්මාති පග්න තව කෝචි සම්මුඛාතා සම්විපුනන් දන්නම් පහරද. ඒ වගේම සමහරලාට ඔබ ඉදිරි අර භික්ෂුණීන් කාට හරි කවුරු හරි පොරලක් නැත්නම් දඬු මුගුරක් ඇවිල්ලා පහර දීමක් සිදු කරන්න පුළුවන් කියනවා.
බිසුණින් වහන්සේලා කාට හරි ගහන්න පුළුවන්. එතකොට ඒ වෙලාවෙත් ඔබ නිතරම ඔබේ හිතේ තියෙනගේ හිස්ත පේමේ විතර්ක අයින් කරලා දාලා ඔබ හිත පුහුණු කරගන්න කොහොමද? මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ. පාපිකං වාචා නිච්චාදේශා මම නපුරු වචනයක් කතා කරන්නේ නෑ. හිතානුකම්පිය වාසය කරනවා. මෙසිතින් දේශයකින් තොරව කියලා මේ විදිහට පුහුණු කරන්න කියලා අර ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මතක් කරා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කියනවා දේශනා කරනවා ඒ වගේම ඔබ මෙහෙමත් පුහුණු කරන්න. සමහර වෙලාවට ඔබට කවුරුවරය ඇවිල්ලා ඔබගේ දෝෂයක් අඩුපාඩුවක් ඔබ ඉදිරියේම කෙනෙක් ඔබට කියන්නට පුළුවන්. ඔබ ඉදිරියේම ඔබගේ යම් අඩුපාඩුවක් කියන්න පුළුවන්. එතකොට ඔබේ හිතේ තියෙන ඔය සිත කැමැත්ත සෙනෙහස අයින්ලා විතරක අයින් කරලා ඒ වෙලාවටත් ඔබ පුහුණු වෙන්න ඕනේ කොහොමද? මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ. පාලියෙන් කියන්නේ නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති. මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. න පාපිකං වාචා නිච්චාදේශ මම නම් නපුරු වචනයක් කතා කරන්නේම නැහැ. ඊළඟට හිතානුකම්පිය විදිහට මම බොහොම හිතවත් වාසය කරන මට මේ බයින කෙනාට ඊළඟට නදෝ මෙත්ත චිත්තේන මෙසිතින් නදෝ සන්තරාය දෝෂයකින් තොරව වාසය කරනවා කියලා පුරුදු පුහුණු කරන්න කියනවා. තමන්ගේ ඉදිරියට මැවිලා කවුරුරෙන් දහවක් කරන්න පුළුවන් අපහාසයක් කරන්න පුළුවන් කියලා මොග්ගලී පගුණ හාමුදුරුවෝ කියලා උන්වහන්සේට කියනවා ඒ වෙලාවට තමන්ගේ හිතේ තියෙන ගෙහෙසිත ස්වභාවය අයින් කරලා ගෙහෙස ප්‍රේමී විතර්ක අයින් කරලා හිත පුරුදු කරන්න ඕනේ කියන කොහොමද? මට ඉදිරියට ඇවිල්ලා කවුරු මොන නින්දාව කරත් අපහාසය කරත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම නපුරු වචනයක් කතා කරන්නේ නැහැ. ඊළඟට හිතානුකම්පිය වාසය කරනවා. මෙසිතින් දෝෂයකින් තොරව වාසය කරනවා කියලා පුහුණු කරන්න කියනවා. ඒ වගේම මොග්ගලී පග්ගුණ ඔබ මේ විදිහටත් පග්ගුණ ඔබ පුරුදු කරන්න. සමහර වෙලාවට ඔබට ඇවිල්ලා කවුරුරේ දඬු මුගුරු දෙකකින් පහර දීමක් කරන්න පුළුවන්. ඒ වෙලාවටත් ඔබේ තියෙන ගේසිත ප්‍රේමී විතර්ක අයින් කරලා ඔබ හිත පුරුදු කරන්න ඕනේ කොහොමද? මට පොල්ලකින් පහර දුන්නත් දඬු මුගුරකින් පහර දුන්නත් නමේ චිත්තං විපරිණතං භවිස්සති මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. න පාපිකං වාචා නිච්චාදේශ මම නම් නපුරු වචනයක් පිට කරන්නේම නැහැ. ඊළඟට හිතානුකම්පියවල් මට ඒ වගේ ගහන අයට මං හිතවත් වාසය කරනවා. මම ඒකයි කෙරෙහි අහිත සිතක් ඇති කරගන්නේ නැහැ. මෙත්ත චිත්ත මම මෛත්‍රී සිත වර්ණන දෝසන්තරය දේශයකින් තොරව වාසය කරනවා කියලා පුරුදු කරන්න කියනවා. එතකොට මේකේ නිතරම අපි පුහුණු කරන්න ඕන දෙයක් හැටියට ඒ ස්වාමීන් වහන්සේට උගන්වන්න. තමන් කල්ැතු එක පුරුදු පුහුණු කරන්න කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මුල් කාලයේදී බිසුන් වහන්සේලා බොහොම මගේ හිත පහදෙන විදිහට තමයි කටයුතු කරලා තියෙන මුල් යුගයේ මුල් කාලයේ බුද්ධ ශාසනයේ ආරම්භයේදී වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා බොහොම බුදුරජාණන් වහන්සේට පහදින විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. හිත් ගන්න විදිහට, සිත පහදින විදිහට. ඉතින් සමහර වෙලාවට ඒ කාලේදී බුදුරජාණන් වහන්සේ කියනවා මහණනි මම ඒ කාලේ බිසුන් වහන්සේලාට කියනවා මහණනි මං දැන් එක වේලයි වළඳන්නේ. රාත්‍රී භෝජනේ මං වැළකලා ඉන්නේ. ඒතකොට මට හරි පහසුවක් දැනෙනවා. හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසා ඔබලත් එහෙම වෙන්න කියලා. ඉතින් එතකොට කියනවා මම ඒ අයට මේ අමුතුවෙන් අනුශාසනා කරන්න ඕනේ නෑ. සිහි කරලා දෙන්න විතරයි ඕනේ කියලා. සිහිපත් කිරීමක් විතරයි. අර සිහි කරලා දුන්න ගමන් ඒ අය මොකද කරන්නේ? ඒ ගුණය පුරුදු පුහුණු කරනවා කියනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කියපු මේ දේ පිළිඅරන් ඒ අයත් ඒ විදිහට කරලා ඉතින් ඒ අත්දැකීම අත්විඳින්න ලැබෙනවා. ඒ නිසා මුල්ලුගේ බුදුරජාණන් වහන්සේට බොහෝ දේශනා අනුශාසනා ගොඩාක් කරන්න අවශ්‍ය නැහැ. විනය නීති උනත් මහා ගොඩක් ශික්ෂාපද මුල් යුගයේ අවුරුදු 20ක් වෙනකම්ම ශික්ෂාපද තිබිලා නැහැ. පාතිමෝක්ෂ හැටියට තිබිලා තියෙන ගාථා ටිකක් විතරයි. කියන සබ්බපාපස්සා කරන අනුපවාදව අනුපගාතු කියන ගාථා කන්ති පරමන්තපෝති තික්ක. ඔය ගාථා ටික තමයි විනය. ඉතින් ඔක ටික හැබැයි ඔක්කොම තියෙනවා. සීකරලා දීම විතරයි කරන්නේ. ඉතින් ඒ විදිහට කන්ති පරමන්තපෝති තික්ක. ඉතින් ඒ විදිහට සාන්තිය තමයි උතුම්ම තපස වෙන්නේ. ඉතින් ඒ විදිහේ කියනකොට ඉතින් එයා දන්න පැවිද්ද කියන්නේ එක වචනයෙන් කියන මොකද ඉවසීම තමයි පැවිද්ද කියන්නේ. ඉතින් ඒ විදිහට සිහි කෙරලා දීමක් විතරයි මුල් යුගයේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා තියෙන්නේ. ඉතින් ඒක හරියට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා
හොඳට පුහුණු කරපු අශ්වයෝ හොඳ තැනිතලාබීමක කරත්තයක බඳනවා. එතොට ඒ රතේ පදන රතාචාරය රතයට නැගරර ලන්නු අරගෙන එයාට කැමති විදියට අර අස්යෝ දහවනය කරනලමකද තැනිබීමක තියෙන්නේ ඉතිනිසා යාට කැමති පැත්තට අර ආශ්‍යයන් අරගෙන යන්නක පුළුවන් ආනේ වගේගෙන බුදුරජාණන් වහන්සේටත් ඒ කාලේති විශ්වන් වහන්සේලා පුහුණු කරන්න හරි පහසුකද සිහි කරලා දෙන්න විතරයි කියනවා ඕනුන්නේ. එනිසා කියනවා තස්මාතිය භික්වේ තුම්මෙහිපි අකුසලම් පජහත කුසල දම්යසු ආයෝගම් කරෝත. ඒනි සමහන් ඔබලත් මේ අකුසල් කියනකම ගත කරන්න ඕනි ප්‍රහාණය කරන්න. කුසලේසු දම්මේසු කුසල ධර්මයන්තුර ආයෝගෝ උත්සාහවත් වේ උත්සාහය දෙන්න කියනවා. ඒවම්පි තුම්මේ බිමස්මින් දම වනේ බුද්ධින් ගුරුල්ලා වේ පුල්ලං ආප ජතුර මුල්යෝගේ කට්ටි වගේ ඔබලටත් පුළුවන් මේ ශාසනය තුළ දියුණුවකට අභිවෘතියකට පත්වෙන්න මොනව කරද අකුසලය ප්‍රහාණය කොල කුසලය දියුණු කරොත්. ඉතිේ නිසා බුදුරයන්වන්ස් කියනවා නිතර මොබලා ඒදේ කරන්න ඇත ඔබලත් මේ ශාසනය පිහිට පිරිසන්න කරගන්න පුළුවන්. ති උපමාවර්දේශනා කරනවා මහනන එතරා ගමක ආසන්නය තියෙනවා පොඩි උයනක් තියෙනවා. මේ උයනේ ගොඩාක් මල්ගස් සාරමය තියෙන හොඳ වටනා ගස් කොලන් තියෙනවා. හැබැයි මේ හැම ගහකම පිළික තියෙනවා පිළිකා තියෙන මෙමනද පිලල්න පිලල් තියෙනවා. එතට ඒ පිලල් නිසා මේ ලස්සන හොඳ වටනා කැලේමකද වෙන්නේ මනන්තට නැත උයන සම්පූර්ණ විනාශල තියනෙ. ඉති මේක දකිනු ඉතාමත්ම බුද්ධිමත් කෙනෙක් කාරුණික කෙනෙක් එය දැකල මොකද කරන්න අර වනාන්ත්‍රයේ තින සීරු පිලල් අයින් කරලා ගස් කප්පාදු කරලා ආයි පොහොරවතුර දාලා මේ කන තොට පසු කාලිනු මේ උයනමක නැත්තම මේ හැල්ලේමකද වෙන්නේ ඉතාමත්ම ගෙඩි වලින් බර මල්ලොලින් බර බොහෝ දෙනාට හිත සුව පිණිස කැලයක් බවට පත්වෙනවා කියනවා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතොට කැලේ නැතන් සල්වනේ නැතයි වනන්තරේ තාම ලස්සන එකක් වෙනවා මල් සූදින් පිරුණු. ඉතින් ආනේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලගේ ජීවිතය තුළ තියෙන අකුසල් ප්‍රහාණය කරන්න කුසල් දියුණු කරන්න. එතට අපේ ජීවිත ගත්තොත්තේම මේ බොහොම වටිනා ජීවිත හරිට පවාකන්න සල්වනයක් වගේ. හැබැයි මේ වටිනා ජීවිතය තුළ පිළල් ගොඩක් තියනවා මේ හිත් ගත්තොත් හරි වටිනවා. නමුත් හිත් තුළ බනවත් තින ගොඩා පිලල් තින පිළල්ලට නොද ගැන්නේ අකුසල් තර අකුසල් නැමති පිළලන සමගදන මේ ජීවිත එකක්ව නොවටිනා තත්වට පත්වෙලා තියෙන. ටාන්‍ය නිසා බුදුරජාණන් වහන්සේර වනාන්තරයක තින පිරල් අයින් කරනවා වගේ මේ හිත්වල තියෙන සියලු කිලේශ අයින් කරන්න කියන. එහෙම කරොත් ඔබට මේ ශාසනය තුළ වටනා චරිත බවට වර්ණා ජීවිත බවට පත් කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතන තව කතාවක් කියන මහණෙනි මේ සැවැත් නුවර එක්තරා කාලයක හිටිය වේදහිකා කියලා ගෘහපතිනියක්. ඒ කියන්නේ අද කාලේ ගත්තොත් අපි මැඩම් කෙනෙක් හිටියා වේදහිකා කියලා. ඉතින් මෙන්න මේ වේදහිකා කියන මේ මැඩම් පිළිබඳව මිනිස්සු අතර හරි ගෞරවයක් තිබුණා. මිනිස්සු අතර හරි ප්‍රසිද්ධියක් තිබුණා. එයාට මිනිසු පිළිබඳ මිනිසු කියන්නේ හරි පුදුම කෙනෙක් මේ වේදිකා මැඩම් මොකද එයා හරි යටහත් කෙනෙක් නිතරම යටහත් ගුණ තියෙන කෙනෙක්. ඒවගේම මෙයා හරි මේ සෝරතු හරිම ඉවිසිරිමත් කෙනෙක්. ඒවගේම මෙයා හරිම උපසාන්ත කෙනෙක් කියල මේ වේදහිකා කියන නෝන පිළිබඳව මිනිස්සු අතර ලොකූ ප්‍රසිද්ධයක් පත්වෙලා තිබුණා. ඒ මේ වේදහිකා කියන මේ නෝනට හිටිය දා මේ කාල කියල දාසියක් හිටිය. මෙන්න මේ කාල කියන දාශී හරිම දක්ෂ කෙනෙක්. ඒ වගේම අනලසා කිසිම කම්මැලික මත්තින කෙනෙක් නෙවෙයි. සුසංවිත කම්මන්තා හොඳට වැඩකටයුතු කරන්න පුළන්ගේ කුස්සේ ඉදර ගෙදර හැම වැඩම්ම පිළිවෙලට කරන කෙනෙක් මේ දාසි මේ කාලි කියන දාසය මේ ඒ වගේ බොහොම දක්ෂ කෙනෙක්. ඉතින් මේ කාලිදාසිට දවසක් හිතුන අපේ නෝන පිළිබඳව මිනිස්සු අතර පුදුමාකාර
ගෞරවයක් කීර්තියක් පැතිරලා තියෙන්නේ. ගමේම අය නෝන ගැනම තමයි කතා කරන අප්පා මේ වේදහිකා නෝන නම් හරිම සාන්තයි සංවරයි කියන්නේ නිවා බොහොම විසිරීමත් කියලා හරි ප්‍රසිද්ධියක් තියෙනවා. ඉතින් මෙයා කල්පනා කර අපේ නෝනගේ ওই තියෙන විසිරීම ඇත්ත එකක්ද නැත්නම් මගේ හොඳ වැඩ ටික හින්දා. මොකද මේ දාස කියන්නේ බොහොම හොඳට වැඩ කරන කෙනෙක්, කම්මැලි නැති කෙනෙක්. ඉතින් මගේ දක්ෂතාවය නිසාද නැත්නම් මෙයාගේ තියෙන ගුණයක්ද කියලා. එතකොට බැලුවා මගේ account එකකින්ද නෝනා යපෙන්නේ නැත්තම් එයාගම account එකකින්ද කියලා. ඉතින් බලන්න ඕනේ කියලා හිතුණා. මගේ තියෙන දක්ෂතාවය කීකරුකම නිසා නෝනා කටවහගෙන ඉන්නවද නැත්නම් විසිරිමත් ඉන්නවද නැත්නම් නෝනාගේ ඇත්තටම තියෙන ගුණයක්ද කියලා. ඉතින් ඒ නිසා මෙයා හිතුවා නෝන පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මෙයාගේ ඇත්තටම account එකේ සල්ලි තියෙනවද ඒ වගේ. නැත්නම් මගේ account එක යූස් කරනවාද කියලා. ඉතින් ඒ නිසා වේදිකා පාසිකාව මොකද මේ කාලිකින දාසිය මොකද කරේ? දවසක් ටිකක් පරක් වෙලා නැගිට්ටා. ඉතින් දවසක් පරක් වෙලා නැගිට්ටට පස්සේ අර වේදිකා මේ නෝනා අර දාසිකාන හේජේ කාලි එල්ල මොකද මේ අද පරක් වෙලා නැගිට්ටි කියලා හැවුවා. එතකොට කිව්වා අනේ ස්වාමීන් මුකුත් නැහැ පොඩ්ඩක් නිින්ද ගියා. එතකොට කිව්වා නොවතරේ කිංචි පාපි දාසි මේ මොකක්වත් හේතුවක් නැතු පාපි දාසි උඹ මොකටද දවල් වෙනකන් නින්දාගත්තේ කියලා නලලේ රැලි දෙකක් විතර දාලා පොඩි රැවීමක් කරා. එතකොට මේ කාලි දාසිට හිතුණා නෝනාගේ මගේ account එකෙන් යපෙන කෙනෙක් මිසක් මේ නෝනාගේ account එකෙන් යපෙන කෙනෙක් නෙවෙයි. මෙයාගේ ඇතුලේ තියෙනවා කේන්ති මම මේ හොඳට වැඩපල කරගෙන ඉන්නේ ඉඳ තමයි මෙයා මේ කේන්ති ගන්න නැතුව බොහොම සංවර සාන්තශීලී කෙනෙක් හැටියට සමාජගත වෙලා තියෙන්නේ. ඒ නිසා මෙයා හිතුවා තවදුරටත් නෝන පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ කියලා. ඊළඟ දවසේ මොකද කරේ? ඊටත් එඩි ටිකක් පරක් වෙලා නැගිට්ටා. නැගිට්ටට පස්සේ එදත් ඇවා කාලි මොකද කියලා හැවුවා. ඒතර ගානේ මේ මැඩම් මොකුත් නැහැ. ඇයි අදත් මේ දවල් වෙනකන් නිදාගත්තේ කිව්වා. අනේ මේ නෝනා මොකුත් හේතුවක් නැහැ. ඔය නිින්ද ගියා කියලා කිව්වා. ඊට පස්සේ මේ පාපි දාසිය මේ කිසිම හේතුවක් නැතුව උඹ අදත් මේ නිදාගත්තා කියලා මොකද වෙන්නේ? බොහෝම නපුරු දරුණු විදියට බැන්නයිදා. ඉතින් මේ දාස කල්පනා කරා මං මේ හොඳට වැඩ කරන ඉඳ තමයි මෙයාගේ මේ කේන්ති තරහ එකක්වත් මතුවෙන්නේ නැති. නැත්තම් මෙයාට හොඳටම දැන් කේන්ති තරහ යන කෙනෙක්ින්ද තවත් දුරට බලන්න ඕන කියලා ඊළඟ දවසේ මොකද කරේ? අරටත් වැඩිය දවල් වෙලා නැගිට්ටා. ඊට පස්සේ කතා කරලා ඇහුවා කාලි මොකද අදත් මේ දවල් වෙනකන් නිදාගත්තේ? ඉතින් අනේ ස්වාමීන් මොකුත් නැහැ මේ නිදාගත්ත ටික නිින්ද ගියා කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් ඒ වෙලාවේ බොහොම කේන්ති ගිහිල්ලා බැනලා ගත්ත මෝල් ගහ දුන්න ඔලුවට එක උඹ කිසිම හේතුවක් නැතුව දවල් වෙනකන් නිදාගත්තා කියලා මෝල අරන් ගැහුවා ඔලුවට එක. ඊට පස්සේ ඉතින් මේ දාසි මොකද කරේ? ලේ හැදිච්චි ඔලුව බැලිච්චි මේ ඔලුව බලාගෙන ලේහක් ගලාගෙන ඉතින් මේ මිනිස්සු අතරට ගිහිල්ලා කෑ ගහලා කිව්වා මෙන්න බලන්න කිව්වා මේ වේදිත නෝනාගේ තියෙන සාන්තකම සංවරකම විසිරිමත්කම මේ එකම දාසි පොඩ්ඩක් දවල් වෙලා නිදාගත්තා කියලා කේන්ති කියලා මගේ ඔළුවත් පැරුවයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කාලයක් යනකොට මොකද උනේ? වේදිකා මේ නෝනට නැත්නම් ගෘහපතිනේ කියලා මේ කියන්නේ මේ මිනිස්සු අතර අපකීර්තිය පැතුරුණා කිව්වා. චණ්ඩී වේදිකා වේදිකා නෝනා කියන්නේ මහා චණ්ඩි නෝනා කෙනෙක් කිව්වා. ඊළඟට අවිනාද කිසිම යටහත් ගතියක් නැහැ. ඊළඟට ඖපසන්ත කිසිම සංවරශීලී භාවයක් නැහැ. වචනවල සංවර භාවයක් නැහැ. අර දාසෙ නිකම් මෝල් ගහක් කරන් තඩිබෑව කියලා ඊට පස්සේ ඉතින් ගමේ ඔක්කොම අතර අර තිබුණු කීර්තිය නැතුණ බලනකොට නෝනා ජීවත් වෙලා තියෙන කාගේ account එකකින්ද? ඔව් දාසගේ account එකෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් දාස චෙක් කරලා බැලුවා
නෝනා යැපෙන්නේම මගින් තමක මං හොඳට වැඩ කරන නිසා මං හොඳට පිළිවෙලට වැඩ කරන නිසා වෙලාවට වැඩ කරන නිසා කම්මැලිකම නැති හින්දා තමයි නෝන නිකන් සාන්ත සංවරව මුකුත් නැතුව ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ බික්කු ඉදේ කච්චෝ බික්කු තාවදේව සෝරතු සෝරතු හෝති නිවාත නිවත උපසන්පත ඒ වගේ තමයි සමහර භික්ෂුන් වහන්සේලා සමහර අය බොහෝම යටහත් ගති පේනවා බොහෝම සංවරශීලී භාවයන් පේනවා බොහෝම කීකරු භාවයන් ඉවසිලිමත් භාවයන් පේනවා මොකක් වෙනකද නපුරු වචන එන්නේ නැති තාක්කා නපුරු වචන කාගෙන්වත් ඇහෙන්නේ නැත්තම් නපුරු දරුණු දේවල් සිද්ධ වෙන්න ඒ තාක්කල් පේන්නේ කවුද බොහොම යටහත් කෙනෙක් ඇටිට ඉවසිලිමත් කෙනෙක් ඇටිට සංවර කෙනෙක් ඇටිට පේනවා හැබැයි නපුරු වචන දරුණු වචන ආපු ගමන් මොකද වෙන්නේ ආන කේන්ති තරහ යනවා කියන එතකොට තමයි හරියට කීකරු කෙනෙක්ද නැත්නම් විසිරිමත් නිවාත ගුණයෙන් ආදී මේ ගුණ තියෙන කෙනෙක්ද කියලා පේන්නේ අර එයාට නපුරු දරුණු වචන ආපුවම තමයි හොයාගන්න පුළුවන් එතකන් අර අනුන්ගේ account එකෙන් ජීවත් වෙන්න පුළුවන් කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි කෙනෙක් කීකරු වෙනවා නම් සෝචේ වෙනවා නම් නියතමානී වෙනවා නම් ඉවසිලිමත් වෙනවා නම් මේ චීවර පිණ්ඩපාත සේනාසන ඒවා ලැබෙනකොට හොඳට ඉවසිලිමත්ව කීකරු වෙනවා නම් ඒක හොඳ යහපත් ඉවසිලිමත්කම නෙවෙයි කියනවා චීවර පිණ්ඩපාත මේවා නොලැබෙනකොට කෙනෙක් ඉවසනවා නම් ඉවසිලිමත් වෙනවා නම් යටහත් වෙනවා නම් ඒ වගේම සංවරශීලීව කටයුතු කරනවා නම් ඒක තමයි හොඳම ඉවසීම කියලා කියනවා දේවල් ලැබෙනකොට මේ නිසද්ව හිතය කියලා ඒකේ ඇති ගුණයක් නැහැ කියනවා. ඒ නිසා සැබෑ ස්වභාවයෙන් දේවල් නොලැබෙනකොට ඉවසනවා නම් තමයි ඒක සැබෑම ගුණය වෙන්නේ. ඒ නිසා කියනවා යෝචකෝ බික්ඛු බික්ඛු ධම්මං ඒව සක්කරන්ත කෙනෙක් ධර්මයටම සත්කාර කරමින් ධම්මං ඒව කරු කරන ධර්මයට කරු කරමින් ධම්මං අපචේමානෝ ධර්මයට සත්කාර කරමින් සුවචතාවයට පත්වෙනවා නම් නිහතමානී වෙනවා නම් ඒ ගුණ දියුණු කරනවා නම් කීකරු වෙනවා ඉවසීමත් වෙනවා නම් ආන්න ඒක තමයි ශ්‍රේෂ්ඨ ස්වභාවය කියන ධර්මයටම තැන දීලා ධර්මයට කරු කරමින් ධර්මය නිසා ඉවසනවා නම් භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන මොකද්ද පුළුවන් තරම් ඉවසන්න පුළුවන් තරම් කීකරු වෙන්න පුළුවන් තරම් නිහතමානී වෙන්න ඒතර ඒ ධර්මයේ ගැන සිහි කරලා මොකද ඒවා නිවන් දකින්න දොරටු හැටියට පෙන්න නිවන් දකින්න කුසලතා හැටියට තියෙන්නේ ඒවා නැතුව නිවන් දකින්න බෑ දැන් කර්ණික සූත්‍රය පටන් ගන්නකොටම කියන්නේ සුවචෝ තස්ස මුදු අනතිමානී කියලා නේද මේක ඒව නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ ඒකයි කරණීය මත්ත කුසලේන යන්තම් සන්තම් පදං අභිසමිත යන් සාන්ත නිර්වාණ පදයක් සාක්ෂාත් කරන්න කැමති නම් මෙන්න මේ දේවල් කළ යුතුයි එකයි සක්කෝ උජූච සූජූච සුවචු තස්ස මුදු අනතිමාන ඉතින් ඒ ගුණාංග තිබුණොත් තමයි අන්න පුළුවන් ඒ නිසා කෙනෙක් ඒ දකින මම මේ ගුණ නැතුණොත් මට මේ ධර්මය අවබෝධ කරන්න බෑ මේ ධර්මය තුල ඉන්නේ නැහැ ඒ නිසා ධර්මයටම කරු කරමින් ධර්මයටම පුදමින් අන්න කෙනෙක් කීකරු වෙනවා නම් ඉවසිලිමත් වෙනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ ස්වභාවය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ බිකේ වචනපතා යේහි වූ පරේ වදමානෝ වදෙය මහණෙනි මේ ලෝකේ ඔබට කෙනෙක් කතා කරනවා නම් පස් ආකාරයකින් තමයි වචන මිනිසුන්ගෙන් ඇහෙන්නේ කියනවා සමහර අය කාලේන වකේල අකාලේන සමහර අය කතා කරන්නේ සුදුසු දැන සමහරලාට නුදුසුසු තැන ඒකයි කතා කරනවා නම් එක්ක අපිට කතා කරන්න කොහෙද ඒක සුදුසු තැනක දෙයක් කතා කරන්න පුළුවන් නැත්තම් සුදුසු නැති තැන කතා කරන්න පුළුවන් භූතේනම අභූතේනම සමහර වචන මොනවද ඒව ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්නත් පුළුවන් ඒ වගේම සන්නේනම පරුස සමහර වචන පරුස වෙන්න පුළුවන් සමහරව මුදු මොලොක් වෙන්න පුළුවන් කවුරු හරි කතා කරනකොට ඔහොම තමයි තියෙන්නේ ඒකෝ ඒක පරුස වචනයක් වෙන්න පුළුවන් ඒක මුදු වචනයක් වෙන්න පුළුවන් අර්ථ සංහිතේන නො අනර්ථ සංහිතේ සමහර වෙලාවට කියන කතාව අර්ථය පිණිස හේතු වෙන්න පුළුවන් වැඩදායි වෙන්න පුළුවන් සමහරලාට වැඩදායි නොවෙන්න පුළුවන් සමහරලාට කරන කෙනා මේ සිතින් කතා කරන්නත් පුළුවන් දෝෂයකින් කතා කරන්නත් පුළුවන් එතකොට අපිට කවුරු හරි කතා කරනවා නම් ඔය ස්වභාවයෙන් තමයි කතා කරන්නේ එක්ක සුදුසු තැනක
එහෙම නැත්තම් නුදුසුසු තැනක. ඒක එක සත්‍යයක් එහෙම නැත්තම් කියන දේ බොරුවක්. එහෙම නැත්තම් කියන දේ බොහොම මුදුමොලක් වචන එහෙම නැත්තම් පරුෂ වචන. එහෙම නැත්තම් කියන දේ සත්‍යයක් මෙවන අර්ථ සහිතයි නැත්තම් අර්ථ විරහිතයි. එහෙම නැත්තම් මෙසිටින් වෙන්නත් පුළුවන් දේශයකින් වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර වෙලාවට ඉතින් මේ විදිහට අපිට මිනිස්සු සුදුසු තැන වචන කතා කරන්නත් පුළුවන්. සුදුසුසු නැති තැන වචන කතා කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ වචන සත්‍යයක් වෙන්නත් පුළුවන් අසත්‍යයක් වෙන්නත් පුළුවන්. මුදු වචන වෙන්නත් පුළුවන් පරුෂ වචන වෙන්නත් පුළුවන්. අර්ථ සම්පන්න වෙන්නත් පුළුවන් අර්ථ විරහිත වෙන්නත් පුළුවන්. ඊළඟට මෙසිතින් වෙන්න පුළුවන් දේශ සිතකින් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහට කතා කරනකොට අපි පුහුණු වෙන්න කියනවා මට කෙනෙක් සුදුසු තැන කතා කරා නුසුසු තැන කතා කරා. ඊළඟට ඒක සත්‍යයක් වුණත් අසත්‍යයක් වුණත් ඊළඟට ඒක මුදුමලක් වුණත් පරුෂ වුණත් හිත අර්ථ සහිත වුණත් අර්ථ විරහිත වුණත් මෙසිතින් කිව්වත් දේශයෙන් කිව්වත් නමේ චිත්තං විපරිණතං බද මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. න පාපිකං වාචා නිච්චාරිස්සාම මම නපුරු වචනය කතා කරන්නේ හිතානුකම්පිය වාසය කරනවා දේශයකින් තොරව ඒ කතා කරන කෙනවත් අපිට සුදුසු ඒ විදියට විවිධවත්තාවලති කතා කරන ඒ පුද්ගලයන් සම්බන්ධවත් මුළු ලෝකයේ සත්‍යයන් පිළිබඳව සත්‍යයන් අරමුණු මෙත්තා පරිත්වා විරස මෛත්‍රී සිතින් සහ මෛත්‍රී සිත පතුරුව වාසය කරනවා මුළු ලෝකේම අරමුණු කරන සියලු සත්‍යයන් අරමුණු කරන වෛර නැති තරහ නැති අප්‍රමාණ වූ මෛත්‍රී සිතින් වාසය කරනවා කියලා ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං මහණනි මේක ඔබලා මොකද කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ කියනවා. එතන මේක කල්ැතුව අපි පුහුණු කළ යුතු දෙයක්. අපි අර එදා දේශනේ කියවනේ ආයුධ තියෙන්නේ මොකද? පුහුණු වෙන්න ඕනේ. ආයුධ අතට හුරු වෙන්නේ. ඒ වගේ ධර්මයන් හිතට හුරු වෙන්නේ. ඒතර මේ දේශනේ කියන්නේ මොකද්ද? මේක සම්පූර්ණම ආයුධයක්. ඉතින් මේක හැබැයි පුහුණු වෙන්න ඕනේ හිතට. ඒක මේ පුහුණු කරගන්න කියන්නේ. එතන මේ ලෝකේ දැන් අපිට තියෙනවනේ දැන් ඉවසීමේ සීමා කියලා එකක්. නේද? අපි කියන රතු කට්ට පෑන්. එතන වචන සම්බන්ධව රතු කටු ටිකක් තියෙනවා. ඔය කටු පෑන්නොත් මොකද වෙන්නේ? කේන්ති යන විස ගන්න බැරි වෙනවා. නේද? දැන් සමහර කියමන් ඇත්ත මේ සුදුසු තැන කිව්වොත් කිසි ප්‍රශ්නයක් නෑ. අවවාදයක් දෙනවා. අනුශාසනාවක් වෙන්න උනත් පුළුවන්. ඒක පැත්තකට අරන් ගිහිල්ලා කවුරුත් නැති තැනක කිව්වොත් කේන්ති යන්නේ නෑ. පිරිසිදිරිය කිව්වොත් එහෙම. නේද රතු කට්ටක් ඒක. නේ? සුදුසු තැන නෙවෙයි එයා මට කිව්වේ. අර පිරිස ඉදිරියේ මගේ අඩුපාඩු කිව්වා. මට මොන වස ලැජ්ජාවද කියලා උන් ඉතින් කේන්ති යනවා. රතු කටු පයින්නවා. නේද? ඉතින් ඒ නිසා ඒ වගේ සීමා තියෙනවා අපේ හිතේ. සීමා තියෙනවා. ඒ සීමාව ඉක්මවු ගමන් අපිට දන්නේවත් නැතුව මොකද වෙන්නේ? කේන්ති යනවා. ඒකයි. කේන්ති සකස් වෙන අපේ සීමා තියෙනවා. ඒකයි. ඉතින් ඒ වගේම සමහර වෙලාවට කියන දේ ඇත්තක් නම් ඔව් ඇත්තක් නේ අකිව්වේ කියලා ඉවසන්න පුළුවන්. බොරුවක් නම් මේ පට්ටබල් බොරු වලට කොහොමද මං ඉවසන්නේ කියලා ඉතින් ඔන්න කේන්ති ගන්න. නේද? ඔන්න රතු කටු පයින්නවා. එතකොට ඇත්තේදී අපි ඉවසන්න පුළුවන් බොරුවේදී ඉවසන්න බෑ. ඒකයි. ඊළඟට කියන්නේ හොඳ මුදුමලක් වලින් නම් වචන සෙට් එක හොඳ නම් මොන අවවාදයක් බණක් වුණත් කමන්නේ. හැබැයි බණ වුණත් නිකන් වචන ටික නිකන් සැරපරුෂ නම් එයා කියපු කතාව මත කියපු විදිහ ඇල්ලුවේ නෑ. ඇත්ත තමයි. හැබැයි එයා ඔහොම නෙවෙයි කතා කරන්න ඕනේ. මිනිස්සුන්ට කතා කරන්න ඕනේ විදිහට. මේ සත්තුන්ට කතා කරන විදිහට කතා කරනවා. ඒ නිසා මම අන්න කියන්නේ. ඒතර උන් රතු කටු පයින්නවා. මොකද කතා කරන්න ඕනේ පිළිවෙලට නෙවෙයි මෙයා කතා කරේ. පරුෂ වචනේ. ඒතර හොඳ වචනෙන් ආදරයෙන් කිව්වනම් මම ඕක බාර ගන්නවා. ඒ වගේ අපේ හිතේ සීමා තියෙනවා. ඒක. ඒ සීමා ඉක්මවපු ගමන් අපිට අන්න කේන්ති යනවා. ඉවසිල්ල නැති වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අර්ථ සම්පන්න නම් ඔන්න ඉවසන්න පුළුවන්. අර්ථ විරහිත කතා කියනකොට මේ නිකම් බොරු බේක කිසිම හරියන්නේ නැතුව සම්පප්පලාප කියනවා කියලා ඔන්න ඊට පස්සේ රතු කොටු පයින්. එහෙම නැත්තම් කියන කෙනාගේ හිත පේනවා අපිට. හිත දකිනවා. ඔප්පා ඔයා කියන්නේම වාත්තිකුයි වෛරයෙන් තරහින් ඉරිෂාවෙන් තමයි ඔක්කොම කියන්නේ.
එතුට දේශහිත දකිනකොට මොකද වෙන්නේ අන්න කියන්න බනක් වුණත් පිළිගන්න කැමති නැවාද කනු ශාසනාවකුණත් කැමතින හැබැයි මෛත්‍රී සිතින් කිවොත් ඔන්න පිළිගන්න අපායාගේ හිත මට පේනවා හරි මෙසිතින් කියන්න මට ඒ කියන ඔක්කෝ වචන නික මේක ඇතුළෙම කිදාව වහිනවා කියලා කියන එත මෙසිතින් කිවග මේක ඇතුළට යනවා තරහන් දේශයෙන් කිව ගවන් ඔක්කොමත් එක හිත ගැටෙනවා එත මේ විදි අපේ හිත සීමා තියෙනවා ඒවට අපි ඒ සීමා කැටිච්චික මමකද වෙන්නේ එත මේ වචනය පිළිබඳ සීම අපේ හිතේ මොකද කර ගණ්ඩුවන කඩාගණ්ඩුව මේක සංසාරගත සංඥාවටක් තියන්නේ හොඳ ඇත්තක් කිවොත් දිවසන බොරුකිවොත් කේන්දි ගන්න ඒකත් එන්න සංඥා ස්වභාවය ඒ හඳුන ගැනීමට අනුවතමයි වැඩි සිද්ධ වෙන්නේ එතුට එක පාටම පිරිසක් ඉදිරි මොනව කිව්වත් සමල්ලාට අපට එක පාටම මොකද පිරිසි ඉදිරිය අපට එහෙම කවුරු තවවාද අන්සාහ බනම් අඩු වැරදි පෙන්න්නට සුදුසු නෑ වැරද්දක් පෙන්න්නනම් ඒක පැත්තකට රැගහිල්ල කියන්න ඕනේ මේක මේ පිරිසි ඉදිරි වැරදි පෙන්න්නන එක නෙවේ බණ කියනකට වැරදි කියන්න ආමුදුරන්ට අයිතේ නෑ ආමුදුරුන්ට මගේ වැරැද්දක් තියෙනවන මාව ගෙන්නල කිවන හරි මේක පිරිසිදිරීම කිව මොන වසල ඇච්චාවත්ද නේද ඉති ඒවගේ අර හිතේ තියන සංඥා ස්වභාවයක් ආන්නේක හිතෙමකක්ද වින්ඩුනි අයිට මොක දබට ඕන ඉදිරි මිනිසු ලෝක කතා කරන්නේ නෑ සුදුසු තැනම කතා කරන්න ඕන කියෙන මිනිසුන්ට එකක් නෑ යට හිතක් පහලුන මේ වෙලාව කියන්න ඕන කියන ද මට ඉතර මේ වෙලෙන් බෞද්ධ ඔක්කෝටම හොඳට වදින්ට දෙයක් කියන්න ඕන කියලා ඔන්න මට හිතනවා මේ ලෙතින් දැන් මම මේක ප්‍රසිද්ධියම නේද නැත මේ ආරමි ඔක්කොම සම්බන්ධ ඔක්කෝටම කියන්න ඕනි රිවල් බුක් එකේ ඔක්කොටම මම අද වදින්න දෙයක් කියනවා කියලා ඔන්න ඉතින් කියනවා එතකොට ප්‍රසිද්ධියම අපි ඔක්කොටම ඔක්කොම හමු වෙනවා හාමුදුරුවෝ එහෙම කතා කරාම කියලා ඔන්න අපිට සමහරට ආවේගයක් ඇති ඕක අපිට එක එක්කෙනාට ඕක කිව්වනම් හරි මොකද මේ කී දිනක් අහනවද මේ බණ නේද අපි විතරක් ඇයි අහන්නේ ඉතින් ඔන්න අපිට මේක අබෞද්ධයත් අහන්න පුළුවන් සමහරලාට ඉතින් එතකොට අපිට හරි වසලයිජ්ජයි ඉතින් අන්න විතරක් අපේ හිතේ සීමා තියෙන. ඒ කියන්නේ අපිට අවවාදයක් කරනවා නම් අනුශාසනාවක් කරනවා නම් උපදේශයක් දෙනවා නම් ඒවත් දෙන්න ඕනේ සුදුසු තැන නුසුසු තැන නෙවෙයි. නමුත් කියන කෙනාට එහෙම දර්ශනයක් නැහැ. එයාට හිතුණොත් දැන් කියන්න පුළුවන්. එතන පාටියක්ද මගුල් ගෙයක්ද මල ගෙයක්ද නේද? එයාට එහෙම අදාළ නැහැ. ඉතින් ආන්නේ නිසා අපි මේ වචනේ සම්බන්ධව තියෙන ඒ සීමාව අපේ හිතින් කඩා ගන්න. ඉතින් අපි හිතන්නේ කියන බුදුරජාණන් වහන්සේ නිතරම සිහි කර ගන්න කියන නිතරම පුහුණු කරන්න කියන මට මිනිස්සු සුදුසු තැන වචන කතා කරන්නත් පුළුවන් නුදුසු තැන කතා කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට මිනිස්සු සත්‍යයක් කියන්න පුළුවන් සමහරවිට පට්ටබල් බොරුවක් කියන්න පුළුවන්. ඉතින් මොකද මිනිසුන්ට ඇත්ත කියන්නම කියලා එකක් තියෙනවා මේ ලෝකේ. චෝදනාවක් කරනවා නම් ඒක ඇත්ත චෝදනාවක් වෙන්න ඕනේ. නේද? එහෙම එකක් නැහැ. චෝදනාව මිනිසුන්ට බොරුවටක් කරන්න පුළුවන් ඇත්තටත් කරන්න පුළුවන්. ඉතින් අපේ තිබ්බොත් මේ ලෝකේ ඉන්න මිනිස්සු අපිට ඔක්කොටම අපිට මේ ඇත්ත කියන්න ඕනේ කියලා තිබ්බොත් මොකද වෙන්නේ? මොන අපිට කේතිය. ඉතින් එහෙම එකක් ඇත්තටම හිතේ තියෙනවා. එහෙම සංඥාවක් සීමාවක් හිතේ දාගෙන ඉන්නේ. ඒ සීමාව මොකද කරන්න ඕනේ? ඒ රතු කට්ට වෙනස් කර ගන්න ඕනේ. ඒකයි කටු කරලා දාන්න ඕනේ. ඒකයි. ඒ නිසා තමයි හිතන්න කියනවා මිනිස්සු මට සත්‍යයෙන් චෝදනා කරන්න පුළුවන් අසත්‍යද කියන දේ සත්‍යයක් වෙන්නත් පුළුවන් අසත්‍යයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කියන්නේ හොඳ මුදු මොලක් වචන වෙන්නත් පුළුවන් තද පරුෂ වචන වෙන්නත් පුළුවන්. සමහරු කියන්නේ මගේ වචන සෙට් හරි නෑ. මට ඉතින් මොනවා කිව්වත් ඉතින් මේ වචන වලින් තමයි කියන්නේ. මගේ වචන වල නැරවිලි ගති නෑ කියලා සමහර අය කියනවා. ඒයගේ හැබැයි අපි හිතන්නේ මට කෙනෙක් කියනවා නම් නිකන් ආදරණීය, ප්‍රේමණීය, ලයාන්විත, දයාන්විත වචන කියන්න ඕනේ. මේ නිකන් තදපරුස වචන කිව්ව මගේ හිත කෑරිලා, පෑරිලා යනවා. නමුත් කියන කෙනාට එහෙම එකක් නෑ. කියන කෙනා සමහරලාට හිතේ අර කරවලට කේන්දිරපත් වුණොත් ඒ හිතේ හොඳ මුදු මොලක් වචන පිට වෙන්නේ නෑ. හිත බොහොම සාන්තන නිමිලන වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු අපිට කතා කරනකොට සමහරලාට හිතවල මොන තත්ත්වෙද දන්නේ නැහැ. ඒ නිසා පරුෂේ වචන වලින් කතා කරන්න පුළුවන්. මුදු මුලක් වචන ඒක අපි සීමාව කඩන්න ඕනේ. මට මිනිස්සු කොහොමද? පරුෂ වචනෙන් කතා කරන්න පුළුවන්. මුදු මුලක් වචනෙන් කතා කරන්න ඔය දෙක මට මේ සමාජයෙන් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම
සමහර වෙලාවට මිනිස්සු අර්ථ සම්පන්නව කියන්නත් පුළුවන් කිසිම වැඩක් නැති දේවල්. අපි ඉතින් කැමති බණ අහන්න අරමුණු නැති දේශපාලන කතාවෙන් සමහරලාට සමහරුන්ට ටිකක් ඇලර්ජික් වෙන්න පුළුවන්. නමුත් ඉතින් මිනිසුන්ට එහෙම එකක් නෑ. මිනිස්සු සමහරලාට හම්බෙච්ච ගමන් ඔන්න කවගේ හරි උපදූපයක් කතා කරන්න පටන් ගන්නවා. ඔන්න එහෙම නැත්තම් දේශපාලනයක් ඇද ගන්නවා නේද? එතකොට අපිට සමහරලාට මේ මිනිසුන්ට කිසිම මේකක් නෑ. මේ විකාර කතා මෙතන ඇදගෙන නේද? බණක් කතා කරන කොච්චර හොඳ කියලා ඔන්න හිතේ ගැටුමක් ඇති වෙන්න පුළුවන්. හිතින් දෙස් තියන්න පුළුවන්. මේ මුන් බෞද්ධයෝද මේ වගේ දේවල් කතා කරන්න කියලා තමයි හිතෙන්න පුළුවන්. ඉතින් අපි දකින්න ඕනේ මිනිස්සු අපිට අර්ථ සම්පන්න දේවල් කතා කරන්නත් පුළුවන්. අර්ථ විරහිත දේවල් කතා කරන්නත් පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියන සමහර වෙලාවට කියන්නේ මෙසිතින් වෙන්නත් පුළුවන් කෙලීම තරහකින් අමනාපකින් ඉරිසියාවෙන් කියන්න පුළුවන්. මොකද අපිට එහෙම මිනිස්සු මෙසිතින්ම කතා කරනවා කියලා එහෙම ලබන්න පුළුවන් එක නෙවෙයි. ඉතින් අපේ හැබැයි හිතේ තියෙන අපිට කතා කරන ඔක්කොම මොන හිතින්ද කතා කරන්න ඕනේ? මෙසිතින් කතා කරන්න ඕනේ. මෛත්‍රියෙන් කතා කරන්න ඕනේ. අපි කියන්නේ මිත්‍රි ඔක පොඩ්ඩක් කරුණා මෛත්‍රියෙන් කිව්වනම් මම ඕක පිළිගන්න. මේක මේ නපුරු තරුණු කිව්වම පිළිගන්න කැමති නෑ. ඒ නිසා අපි හිතන්න කියනවා මට මිනිස්සු මෛත්‍රියෙන් කතා කරන්න පුළුවන් කේන්තියෙන් තරහින් කතා කරන්නත් පුළුවන්. ඔය මොන විදිය කතා කරත් මම නම් මොකද්ද? නමේ චිත්තං විපරිණතං බයි මේ හිත වෙනස් කරගන්නේ නැහැ. න පාපිකං වාචා නිච්ඡාරේ සම්මමන නපුරු වචනය කතා කරන්නේ නැහැ. හිතානුකම්පී ඔය මට සුදුසු තැනයි නුසුදුසු තැනයි සත්‍ය අසත්‍ය මොන තැන කතා කරත් කවුරුණත් ඒ කතා කරන හැමෝම කෙරෙහි මම හිතානුකම්පයට බොහොම හිතවත් වෙනවා. හිතානුකම්ප ඒ වගේ යා පිළිබඳ අනුකම්පා සහගත වෙනවා. එතන මනසේකේ වගේ කරන්න අපිට පේනවා දැන් සුදුසු තැන සමහරලාට කියන්න බැරි මොකද එයාගේ හිත සමහරලාට කෙලෙස් වලින් කරුවලේ ඉන්නේ. දැන් කරුවලේ ඉන්නකොට මෙතන කියන්න සුදුසුද කියලා පේන්නේ නැහැ. අන්ධ කෙලින්න මෙතන මේ කවුරුත් ඉන්නවද නැද්ද කියලා පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා සුදුසු තැන කියන්න පුළුවන් නුසුදුසු තැන කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පුජ්‍යලයා පිළිබඳ සානුකම්පිත වෙනවා. එයා පිළිබඳ වෛරයක් තරහක් ඇති කර මෙත්ත සිතින් මෛත්‍රී සිතින් වටන්න දෝසන්තරය තරහක් කේන්තියක් කමනාපයක් වෛරයක් එහෙම මට අර පිරිස ඉදිරියේ මෙහෙම කතා කරා කියලා දෝෂාරෝපණයක් ඇති කරගන්න. මොකද මේ සමාජය තුළ හිටියොත් මොකද වෙන්නේ? අර ටික අපිට අනිවාර්යෙන් ලැබෙනවා. ඒක වචන ඔය පස් ආකාරයකින් තමයි අපිට ලැබෙන්නේ. ඒක සුදුසු තැන, ඒක නුසුදුසු තැන. ඒක කියන දේ සත්‍යයක්, ඒක බොරුවක්. ඒක කියන දේ මුදු මොලොක් වචන වලින් එහෙම නැත්නම් තද පරුෂ වචන වලින්. එක්ක ඒකේ අර්ථයක් තියෙනවා. එහෙම නැත්නම් අර්ථයක් නැහැ. එහෙම නැත්නම් මෙසිතින්, එහෙම නැත්නම් දේශී. ඉතින් අපේ හිත ඔය සීමා ටික කඩලා හිත අන්න සකස් කරගන්න කියන පුහුණු කරගන්න කියනවා. මම මේ සමාජය තුළ මිනිසුන් ඇසුරු කරගෙන මේ කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් සහිත පුද්ගලයන් ඇසුරු කරනකොට ඔය අය සුදුසු තැන මට දේවල් අවවාද අනුශාසනා වෙන්න පුළුවන් ඕන දෙයක්. චෝදනාවක් මොකක් වෙන්න පුළුවන්, අවවාදයක් අනුශාසනාවක් වෙන්න පුළුවන්. ඒක සුදුසු වෙන්න තැන කියන්න පුළුවන්, නුසුදුසු තැන කියන්න පුළුවන්. ඔය මොනම තැනක කිව්වත් හැබැයි මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. නපුරු වචනයක් කතා කරන හිතානුකම්පී වාසය කරන මේ සිතින් ඒ ආයත ලෝකෙ හැමෝටම මං අප්‍රමාණ වූ මෙත් සිතින් වාසය කරනවා කියලා නිතර මොකද ඉස්සෙල්ලා කරන්න ඕනේ? පුහුණු වෙන්න ඕනේ කියන ඉස්සෙල්ලා ඒක ඉමේජ් වේවා. තේරෙනවද? මේක ඉමේජ් එකක්. දැන් මේ වෙලාවේ අපිට කවුරුත් සුදුසු කතා කරන්නේ මේක දැන් ඉමේජ් කරගන්න හිතින් අර මං ඉස්සෙල්ලාම ආවදර මොකද කරන්නේ? පඹයන්ට තමයි වේරි තියන්නේ. ඒ වගේ දැන් අපි මේක හදාගන්න මට මේ සමාජය තුල ජීවත් වෙනකොට මිනිස්සු මට සත්‍යයෙන් කියන්නේ සුදුසු තැන මේක තැන කතා කරන්න පුළුවන් නුසුදුසු තැන පුළුවන්. ඒ වගේම ඒක සත්‍යයක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්න පුළුවන්. ඒක මට සිරුටු වචන වෙන්න පුළුවන් තදගුරුසු පරුෂ වචන වෙන්න පුළුවන්. ඒක අර්ථයක් වෙන්න පුළුවන් අනර්ථයක් වෙන්න පුළුවන්. ඒක මෛත්‍රී සිතින් වෙන්න පුළුවන් දෝෂ. ඔය මොනම කතා කරත් මම නම් මගේ හිත නමේ චිත්තං විපරිණතං මගේ හිත වෙනස් වෙන්නේ නැහැ. ඔය වචනත් එක්ක මගේ හිත වෙනස් වෙන්නේ නැහැ. නපුරු වචනයක් මම කතා කරන්නේ නැහැ. හිතානුකම්පී වාසය කරන මෙසිතින් දෝෂයකින් තොරව ඒ පුජ්‍යලයන්ටත් ලෝකෙ හැමෝටම වෛර නැති තරහ නැති අප්‍රමාණ වූ මෙසිතින් වාසය කරනවා කියලා අනුබුදුරජාණන් වහන්සේ කියන නිතරම මොකද කරන්න ඕනේ? සික්කිතව පුහුණු වෙන්න කියන. මේක මොකද කරන්නේ? ඉස්සල්ලාම හිතට හුරු කරගන්න ඕනේ. ඒතර හිතට ඒ පිළිබඳ හුරු වුණාම සීය නුවණ ප්‍රඥාව තුන ඇත්තට මොන කවුරු හරි නුසුතන කියනකොට මොකද වෙන්නේ? අන්න සීය පිටනවා. මම මෙතනදී කේන්තිගත හිතන මම නම් මගේ හිත වෙනස් කරගන්න නපුරු වචනයක් කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපි පුහුණු වෙන්න ඕනේ එක.
ඊළඟට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිනිස්සේ උදැල්ලකුත් ඒ වගේම කූඩයක් එහෙම අරගෙන ඇවිල්ලා මිනිස්සු ඉදිරියේ කියනවා මම අද යන්න මේ මහ පොළොව නොපොළොවක් කරන්න. මේ මහ පොළොව නොපොළොවක් කරන්න. ඒ නිසා අද මම මේ පොළොව ඉවර කරලා දානවා. පොළොවක් ඉතුරු කරන්නේ නැහැ. ඉතින් ඒක කරලා මොකද කරන්නේ? පොළොව කොටනවා, පුච්චනවා කියලා ගහනවා, අරනවා කරන මොකද පොළොව නැති කරලා දාන්න. බුදුරජාණන් වහන්සේ කියන පුළුවන් දෙයක් කරන්න මේ මිනිස්සයාට. බෑ. කවදාකවත් පොළොව නොපොළොවක් කරන්න බැහැ කියනවා. පොළොව කවදාකවත් නොපොළොවක් කරන්න බෑ. එයා කොච්චර මහන්සි ගත්තත් එයා මොකද වෙන්නේ? වෙහෙසට මහා කලන්තයත් වෙහෙසට පත් වෙනවා. සක පොළොව නම් කාටවත් වෙනස් කරන්න බෑ. ආන්නේ වගේ කියනවා අර හිත පුහුණු කරන කෙනා. එයාගේ හිත මොකක් වගේද නිකන්? පොළොවක් වගේ වෙනවා. ගැඹුරු හිතක් වෙනවා. අර හිතේ තිබුණු අර මායින් මොකද උන්නේ? සීමා මායින් කැඩුනා මේ හිත මොකද වෙන්නේ? ගැඹුරට යනවා. දැන් අපේ හිතේ තියෙන බොහොම සීමාද රොතෙන් වෙච්ච ගම මොකද වෙන්නේ? පටස් ගාලා කේන්ති යනවා. ඒක. දැන් මේක හිතේ තියෙන අර එක එක මේව කරලා දාලා තියෙන්නේ. දැන් මේකයි සුදුසු තැන කියන්න ඕනේ කියලා ඒක පටලියක්. අනිත් දැන් මොකක්ද? ඔව්. සත්‍යයෙන් කියන්න ඕනේ. ඒක වගේ තියෙනවා. ඒක මොකද වෙන්නේ මේ කරපුවම හිත මොකද වෙන්නේ? හරි ගැඹීර වෙනවා කියනවා. ඉතින් ඒ නිසා අර එම පුහුණු කරන කෙනාගේ හිතේ වගේ කෙන නිසා යා අර විදිහට හිතන්න කෙනා මට මිනිස්සු සුදුසු තැන කියන්න පුළුවන්, සුදුසු තැන කියන්න පුළුවන්. ඒකට ඒ වගේම එක සත්‍යයක් වෙන්න පුළුවන්, අසත්‍යයක් වෙන්න පුළුවන්, මුදු මුලක් වෙන්න පුළුවන්, පරුෂ වෙන්න පුළුවන්. අර්ථ සම්පන්න වෙන්න පුළුවන්, අර්ථ විරුද්ධ වෙන්න පුළුවන්, මෙසිතින් වෙන්න පුළුවන්, දෝෂයකින් වෙන්න පුළුවන්. හැබැයි මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. නපුරු වචනයක් කතා කරන්නේ හිතානුකම්පිත වාසය කරන මෙසිතින් දෝෂයකින් තොරව. ඉතින් මේ අයටත් ලෝකේ හැමෝටම වෛර නැති තරහ නැති මෙසිතින් වාසය කරන පඨවි සමේන චේතසා මොන හිතින්ද? පොළොව හා සමාන හිති. මේ හිත ඒතර මොකක්ද කරගන්නේ? තමන්ගේ හිත තමන්ම පොළොවක් කරගන්න. පඨවි සමේන චේතසා කියන්නේ පොළොව හා හිත. පොළොව කියන්නේ හරිම ගැඹුරු පුළුල් පළල් එක නිකන් පටු එකක් නෙවෙයි. දැන් අපේ හිත හරි පටුයි. ඒ පටුවිලා තියෙන කොහොමද? ඇත්තක් නම් ඉවසන්න පුළුවන්. මේ පොට්ටබල් බරු වලට කොහොමද ඉවසන්නේ? ඒතර හිත හරි පටුයි. ඒකයි. දැන් හිත මොකද කියන්නේ? අර පටු ගතිය අයින් කරගෙන හිතනවා මට මිනිස්සු ඇත්ත කියන්නත් පුළුවන්, බොරු කියන්නත් පුළුවන්, සත්‍ය වෙන්න පුළුවන්, අසත්‍ය වෙන්න පුළුවන්. ඔය මොනවා වුණත් කමන්නේ. මගේ හිත කොහොමද? පොළොව වගේ. එහෙම කාටවත් ඔය බොරු චෝදනා කරලා මේ හිත වෙනස් කරන්න බෑ. ඇයි? මේක මහ පොළොවක්නේ. මේක නිකන් වෙනස් කරන්න කාටවත් බෑ. ආන්නේ විදිහට පුහුණු කරගන්න කියනවා. තමන්ගේ හිත පත් කරගන්න ඕනේ මොකද්ද? කාටවත් වෙනස් කරන්න බැරි මහ පොළොවක් වගේ වෙන්න ඕනේ. ඒකයි. දැන් මහ පොළොව එහෙම කවුරු ඇවිල්ලා මහ පොළොවත් එක්ක පොඩි කේන්තියක් කරනවා. කේන්තියක් ගිහලා මොකද ගන්නේ? මහ පොළොව අද විනාශ කරනවා. ඉතින් එයාට විනාශ කරන්න බෑ. ඒ වගේ පුද්ගලයෝ අපිත් එක්ක මොනවා හරි අමනාපයක් ගොන්නන ඔන්න බොරු චෝදනාවක් පතුරුන සමාජය තුළ. එයාට ඕනේ මොකද? අපි වෙනස් කරන්න. අපිට දුක් දෙන්න, පීඩා කරන්න, අපි යන ගමන නතර කරන්න. ඉතින් ඒ වගේ හිතලා ඔන්න අපිට බොරු චෝදනාව සමාජගත කරන්න පුළුවන්. අපකීර්තිය පතුරවන්න පුළුවන්. නින්දාවක් කරන්න පුළුවන්. සම්පූර්ණ බොරු එකක් සම්පූර්ණ හදලා සමාජගත කරන්න පුළුවන්. Facebook එකේ දාන්න පුළුවන්. නේද? ඉතින් ඕක දැක්ක ගමන් අන්න රතු කටු සාමාන්‍යයෙන් පයින්. ඒ නිසා පයින් නැති වෙන මොකක්ද වෙන්න ඕනේ? අන්න කල්ලාතු පුහුණු කර මිනිස්සු ඉතින් මට සත්‍යයෙන් දේවල් කියන්න පුළුවන්. අසන. එයි මම මේ බොරුවකට මෙච්චර කලබල වෙන්නේ. ඒක හිත ගැඹුරු වෙනවා. ඒකයි. මොකද කල්ලාතු හිත ගැඹීර කරගෙන තියෙන්නේ. ඔය මිනිස්සු මට බොරු චෝදනාවක් කරාට මගේ හිත වෙනස් කරන්න කාටවත් ලෝකේ බෑ. මේ පොළොව හිතන්නේ මේ පොළොව හිතන කාටවත් මාව ලේසියෙන් වෙනස් කරන්න බෑ. පොළොවට හිත තියෙනවා නම් පොළොව එහෙම තමයි හිතන්නේ. මාට එහෙම ඔය කාටවත් මාව එහෙම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ආන්නේ වගේ හිත ගැඹුරු කරගන්නවා. පුළුල් කරගන්නවා. පටු ගති කරලා දානවා හිතේ. සීමා බන්ධන කරලා දානවා. මිනිස්සු මට ඔය කොහොම කතා කරන්න පුළුවන්. මේ සමාජ ජීවත් වුණොත් ඔහම තමයි. ඉතින් ඒක සමාජ ස්වභාවය. මොකද මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? කරුවලේ. ඉතින් කරුවලේ ඉන්න අයට ඉතින් කියන්න සුදුසුද නුසුදුද පේන්නේ නැහැ. ඊළඟට මිනිස්සු ජීවත් වෙන්නේ අන්ධව. ඉතින් ඒ නිසා පේන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු හරි මෝඩයි. ඒ නිසා කතා කරන්න ඕනේ වචන මොකක්ද කියලා මිනිසුන්ට තේරෙන්නේ
නෑ ආදරයෙන් කතා කරන්න නමුත් එහෙම කතා කරන තේරෙන්නේ නෑ චූටි බාලවගේ දැ චූටි බාලගෙන් අපි කැමති ප්‍රියවචන නමුත් සමල්ලට තේරෙන්නතු হে විකාරදොඩුවන්න පුළුවන් නේද නමුත් අප ඉවසනවා මොකද පූචූටි කමට ඒ වගේ මේ සමාජයතින යථා ස්වභාව ආබෝධ කරගෙන එනි සර හිතේ තින මායන් කඩාගන්න මේ විදිට පුහුණු කරලා එති එනිසා හිත වඩාගන්න ඕනි මොකක් වගේද මහපොලෝ වගේ ඒ පටවී සමීන චේතසා කියන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්සෙක් තින්ත බාධකී ප්‍රකුත්තරම් පින්සරකුත් තරම් ඇවිල මිනිස් විදිරට ඇවිල කියනවා අද මම අහකාසේ චිත්‍රයක් අඳින්ට යන්න වල පල්ල මගේ හපංකම කියල මනුෂ්‍ය ඉදිරියට තින්ත බාධිටයකුත් තරම් පින්සරකුත් ඇවිලකින මම අද අඳින්ට යන්නේ ආකාස චිත්‍රයක් ඉතින් දැන් ආකාසේ චිත්‍රාන්දිට දඟලුණා පුළුවන්ද කියලහනවා භාගිතුන් වන්සයන මහනනි පුළුවන්ද ආකාශ චිත්‍රන්දින්ද කියන ස්වාමීන යායිති මුළු දවසමේ ජීවිතාන්දි දක්ව අහස චිත්‍රයන්ට අහසේ චිත්‍රානින්න බැහැ කියන අහස චිත්‍රානින්න බැරිතැන ඉති ආනේ වගේ කෙනෙක් කල්පනා කරනවා මේ ලෝකයේ මිනිස්සු මට සුදුසුත්තැන නුසුතැන ඊළඟට සත්‍යයෙන් අසත්‍යයෙන් මුදු වචනය පරුෂ වචනයෙන් අර්ථ සම්පන් අර විත්ත විරහිත ඊළඟට මේ සිතින් දෝෂයේ මිනිස්සු කතා කරන්න පුළුවන් ඉති මම හැබැයි ඔය හැම අවස්ථාවකදීම මමනම් මගේ හිත වෙනස් කරන්න මේ චිත්තං විපරණ තම් භවිසත මනම් මගේ හිත වෙනස් කරගන්න නපුරු වචනයක් කතා කරන්න හිතානුකම්පිය වාසය කරන මේ සිතින් මේ මට ඒ විදිහට විවිධ දෝෂා කරන අයට ලෝක හැමෝට මං වෛර නැති තරහන තිබෙත් සිතින් වාසකන හරිට මොක් වගේ ආකාස සමීන චේතසා අහස වගේ අහස මුකුත් රැඳෙන්නේ නෑ අපේ හිතෙන් තියෙන මුකුත් රැඳෙන්නේ රැඳෙන මායින්ටික ඔක්කොම කාර්ලතිය ඔන්න දුසුත් තැන ගවගම් රැඳෙනවා පරුස වචනය කිව්ග මේක රැඳෙනවා අරයමට කතා කරපුකමේ හරි නෑකට ඔන්න රැඳෙනවා හිතේ ඊළඟට එයානිකන් කිව්වේ මට හෙනකේ තහයින් කිව්වේ ඉති ඔන්න රැඳෙනවා ඉති ඒ රැඳීම මොකද කරලා තින්නේ නෑ හිත දැන් අහසක් වගේ මුකුත් නෑ බන්ධන මුකුත් නෑ සීම මුකුත් නෑ ඉති ආන්නේ නිසා පටවී සමීන චේසා මගේ හිත මොකද මේ ආකාස සමීන චේසා මම අහස වගේ හිතින් වාසය කරනට නිතර සේකල හිතමකක් කරගන්න අහසක් වගේ ඒ නිසා එක කෙනා කියනව මේක රැඳෙන්නේ නෑ අපේ හිත ආකාසයක් නුව ගලක් වගේ එදා සමජේ හැත්තය ගනම් පරංස්ක නංවල කිව්ව සමට හිතේ තාමත් තියනවා එදා මට යා කතා කරේ හොඳ හරියට නෙවේ නේද නැන්ද මට කියපු ගමම්ම කතා කරේ හොඳ වචනෝලින් නෙවේ මගේ මට පහත් කරලා එතා මගුල් ගෙදර දවසමයි එහෙම කතා කර ඉතින් ඔවා හිතේ තියාගෙන ඉතින් ගලය කෙටු ඉරක් වගේ ඉතින් අන්න විදෝනු ඉතින් කේන්තියනවා තරාගන්න වෛර බැදගන්න ඊට වස දේවල් කරන ඉතින සබේ හිත වෙන්ඩුවන්මක්ද ගලක් නෙවේ වෙන්ඩෝනි බිත්තියක් නෙවේ වෙන්ඩෝනි බෝඩ් එකක් නෙවේ වෙන්ඩුවන්මකක්ද ආසක් වෙන්න මේක මොනවා කිව්වත්ති අනේ රැඳෙන්නේ ඒකයි මේක මුකුත් රැඳ නැම්කොද අපිට සමාජගත වනාමිතු මිනිසු මගුල් ගෙදර දවස කියන්නක් පුළුවන් නේද බණ ගෙදර දවස කියන්නක් පුළුවන් නැති දවසර කියන්නක් පුළුවන් හොඳ වචන නරක ඕන ඕන විදිර කතා කරන පුළ ඒක ලෝක ස්වභාවයක් ඉතින් එක ඊළඟට තවත් උපමාවක් පෙදරු මහනන මනුස්සෙක් හොඳ පන්දමක් ගෙනල්ලා කියනවා අද මම ගංගානන් නදිය රත් කරන්න යන්න නිමගෙන්ද පන්දම ති බුදුරන් වන්සයම ගංගානන් නදියක් පුළුවන්ද පන්දමකින් රත් කරන්න කියනනේ ස්වාමිනි ගංගානන් ගන්දි හරි ගැඹුරුයි සීතලයි ඔය ගංගනං ඔය පන්දමින් හුළුවත්තකින් රත් කරන්න කවදාපන්නේ මනුසැනික අමාරුවකට වෙහෙසකට යන්නේ වෙහෙතට පත්තරම සක වෙන දෙයක් න වෙන්නේ නෑ ආනේ වගේ කෙනෙක් පුරුදු කරනවා මම මට මිනිස්සු සමාජගත වෙලා ඉන්නකොට
අර විදිහට කතා කරන්න පුළුවන් සුදුසු තැන නුදුසුසු තැන. සත්‍යය අසත්‍ය. මුදු වචනේ පරුෂ වචනේ. අර්ථ සම්පන්න අර්ථවිත. ඊළඟට මේ සිතින් දේශයකි. ඔය මොන විදිහට කතා කරත් මම නම් මගේ හිත වෙනස් කරගන්න නපුරු වචනය කතා කරන්න හිතාන් කම්පිය වාසය කරන මේ සිතින් ඒ කතා කරන අයටත් මට දොස් කියන අයට ලෝක හැමෝට වෛර නැති තරහ නැති හිතින් වාසය කරනවා. ගංගා සමීන චේසා. ගඟක් වගේ සිසිල් ගැඹුරු හිත මේ හිත හරි නිවිච්ච එකව කාටවත් එහෙම ඔය පොඩ්ඩක් බොරු චෝදනාවක් මෙහි රත් වෙන්නේ නෑ. ඇයි? මට සමාජගත වුණා මිනිසු ඇත්ත චෝදනා කරන්නත් පුළුවන් බොරු චෝදනා කරන්නත් පුළුවන්. ඒ නිසා මේක බොරු චෝදනා කරා කියලා මෙහි රත් වෙන්නේ නැහැ. පෝස්ටරයක් දැක්ක කියලා මෙහි රත් වෙන්නේ නැහැ. බොරු කට කතාවක් කියා කියලා සත්‍ය නැහැ. නැත්නම් කෙනෙක් සත්‍යයෙන් කතා කරා පරුස වචන කතා කරා මම වගේ කෙනෙකුට එහෙම යාට කතා කරන්න අයිතියක් එහෙම හිතන්නේ අයිතියක් තියෙනවා. ඕන මිනිසුන්ට ඕන විදිහට කතා කරන්න අයිතිය තියෙනවා. කාටවත් මට කවුරුත් මේ කතා කරන්න උගන්වන්න ඕනේ නෑ. එහෙමනේ කියන්නේ මිනිස්සු. ඉතින් ඒ නිසා ඒක සමාජ ස්වභාවය. හැබැයි අපි හිතන යාට කතා කරන ක්‍රමයක් තියෙනවා. එහෙම තිබුණොත් තමයි හිත බොහොම පටු වෙන්නේ. මේ හිතේ එහෙම එකක් නෑ. මේක හරි සිසිලෝයේ වචනේ නැමැති හුළුවත්තෙන් මේක කාටවත් එහෙම රත් කරන්න බෑ. ඒ විදිහට හිත පුරුදු කරගන්න කියනවා ගංගා සමීනචේ සමම හිවාසය කරන්න හැමදාම ගංගානන් නදිය වන නැත්නම් ගඟක් වගේ සිසිල් ගැඹුරු හිතකින් කියලා පුහුණු කරගන්න කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් උපමාවක් මහණෙනි ඒ කාලේ තිබිලා තියෙන ඔය බලල්හම් වලින් මහපු පසුම්බි තිබිලා තියෙන බෑග් තිබිලා තියෙනවා. මේ බලල්හම කියන්නේ හරිය මුදු මොලොක් එකක්. ඉතින් මුදු මොලොක් ස්වභාවයෙන් යුතු පුළුම් පොදක් වගේ එකක් තමයි බලල්හම කියන්නේ. ඉතින් මේ බලල්හමෙන් මොකද්ද කරන්නේ? පසුම්බියක් හදනවා. මිනිස්සෙක් ලීයක් අරගෙන ඇවිල්ලා පොල්ලක් අරගෙන කියන මේ බලල්හම අද මං ගහලා සරසර බර ගාලා හඬ ඇති කරනවා කියලා ගහනවා. ඉතින් අර බලල්හමේ අර පොලිතින් බෑග් එකකට ගහනවා වගේ සරසර බර ගෑවිලිය තියෙන්නේ නෑ. ඒක හරි මුදු මොන පුළුම් පොද දැන් පුළුම් වලට ගැඹුරු සද්ද එහෙමද? නෑ. ඒ වගේ තමයි මේ බලල් පසුම්බිය කියන්නේ වගේ. ඉතින් කාටවත් එහෙම සද්දයක් කරන්න බෑ. එහෙම කෙනෙක් ගහන්න ගියොත් එයා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මහණ මොකද්ද වෙන්නේ කියන ස්වාමීන් ඉතින් මේ මනුස්සයා වෙහෙදරපත් වෙන මිසක් ඔය බලල් පසුම්බිය බර ගෑවිලි සරසර ගෑවිලි මොකොත් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ වගේ තමයි ඔබටත් මේ පස් ආකාරයකින් සමාජයෙන් වචන ලැබෙන්න පුළුවන්. මොකද පස් ආකාරය? ඔව්. සුදුසු තැන නුදුසු තැන එක යුගලයක්. ඊට පස්සේ සත්‍ය අසත්‍ය. ඊළඟට මුදු පරුෂ. එක තුනයි. ඊළඟට අර්ථ සම්පන්න අර්ථවිත මෙසිතින් සහ දෝෂයකින්. ඔය මේ කැටක පස් ආකාරයකින් තමයි සමාජයෙන් ලැබෙන්නේ. ඉතින් හිතනවා මට සමාජගත වුණා මිනිස්සුත් එක්ක කටයුතු කරනකොට මෙන්න මේ පස් ආකාරයකට මට මිනිස්සු කතා කරන්න පුළුවන්. ඒ පස් ආකාරයකට කතා කරත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ. නපුරු වචනයක් කතා කරන්න හිතානුකම්පිය වාසය කරන මිනිසිතින් ඒක අයට ලෝකෙ හැමෝටම වෛර නැති තරහ නැති මිනිසිතින් වාසය කරනවා කියලා අන්න පුරුදු පුහුණු කරන්න කියනවා. එතකොට හරියට මොන වගේ හිතින්ද? මුදු උණු බලල් පසුම්බිය මගේ හිතේ ඔය කවුරු කිව්වා කියලා ජරපර සරපර ගෑවිලි නෑ. කාටවත් මේ හිත ජර ගෑවිලි බර ගෑවිලි ඔය නේද? අර කියන්නේ අපි මොනවාර කිව්ව ගමන් මෙතන නේද? ජරපර ගෑවිලි කෙරවරක් නෑ කියලා එහෙම ජරපර සරපර මුකුත් නෑ. සමහර විලාප කියනවා සමහර මැසේජ් නගනවා නේද? ඉතින් ඒ වගේ සද්ද මුකුත් නෑ. මොනවා කිව්වත් ඒක ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන් හිතානුකම්පිය කිව්වත් අහිතානුකම්පිය කිව්වත් සුදුතෙන් කිව්ව නොසුදුතෙන් හිතනම් ජරබර සරබර බෑවිලි නෑ. එයා හිත පුහුණු කරගෙන ඉතින් මම නම් ඔය මොනවා කිව්වත් මේ හිතේ ජරබර සරබර ගෑවිල්ලක් ඇති කරගන්නේ නෑ. මේ හිත හරියට මොකක් වගේද? හොඳට පදම් කරපු බලල් පසුම්බියක් වගේ. හරිම මුදු හිත, මොලොක් හිත, සියුම් හිත. මේකේ කාටවත් සද්ද කරන්න පුළුවන් හිත නෙවෙයි. පුළුම් පොදක් වගේ හිත. ඉතින් මේ විදිහට පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපතෝ දණ්ඩකේන පිටේ බික්කවේ කකචේන තෝරා ඕචරක අංගමංගාන උක්කසෙයින්
මහන්නේ දෙපැත්ත මිට තියෙන බණ්ඩි කියත් කියලතින් අන්නේ දෙපැත්ත තියෙන බණ්ඩි කියතකින් ඉතාම දරුණු නපුරු හොරු කෙනෙකුගේ ශරීරයේ මොකදන්නේ කියතකින් කෑලි කපනවා. ඉතින් එහෙම සමහල්ලාට කැපුවොත් හිතන කියන නමේ චිත්තං විපරණතම් භවිස්සති මමනම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. ඊළඟට න පාපිකං වාචා නිච්චාරිස මමනන් නපුරු වචනය කතා කරන්නේ නෑ. ඊළඟට හිතානු කම්පිය මම හිතවත් වාසය කරන කාකප සම්බන්ධවද. දෙපැත්තේ මිටක් තියෙන කියතකින් බන්ධිකතින් හොරු ශරීරක ආනය අය කරේ තමයි මොනහිදිදින්නේ හිතානු කම්පිය වාසය කරනවා. මෙත් සිතින් වදන්න දෝසන්තරය දෝස ඒ පුද්ගලයට ඒ පුද්ගලයොත් ඒවගේ ලෝකින් අනි හැමෝටමත් වෛර නැති තරහ නැති මෙත් සිතින් වාසය කරනවා කියලා නිතරම කත කරන්න කියන්නේ. ආන පුරුදු පුහුණු කරන්න කියන. ඉතින් අර වගේ දෙපැත්තේ මිට කියන කියතකින් කෑලි කපුන්ට යම් කිසි කෙනෙ තරහක් වෛරයක් ඇති කරගත්තුත්නම් නමේශෝ ශාසන කරු ඒ අයනම් මගේ අවවාදන ශාසනතුළ ජීවත්තෙන අය නෙවේ කියන කොහොම කරනකොටද. ශරීරයේ කෑලි කපනෝ කියතක ඒ කියතකින් කපනකොටත් තිවසුව නැතුනොත් බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනාවතුළ ඉන්න සාාවකයෙක් නෙවේ කියනවා. එති එනිසා එක පුහුණු කරන්න කියෙනවා. මගේ සරේරේ නංකීතු කීතුවලට කෑලිවලටුව කියතකින් කැපුවා. නමේ චිත්තං විපරණතම් භවිස්සද මමනම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ. නපුර වචනය මන් කතා කරන හිතානු කම්පී වාර්ශය කරන මෙ සිතින් ඒ කෑලි කපනයට ලෝක හැමෝට වෛර නැති සවිත්‍රති වාර්ශ එහෙම නොකොරොත් මම බුදුරජාණන් වහන්සේගේ සාාවකය නෙවේ. ඒකම් ගත කරන්න ඕනි. අන්න සිකිතා බම්පුහුණු කරන්න කියලා කියන්නේ නිතරම පුහුණු කරන්න කියනවා. ඉමංචතුන් මේ භික්වේ කකු චූපමවාද මහනන මෙන්න මේ කකු චූපම අවවාද අභික්කන නිතරම මානසි කරෝත මොකද කරන්න ආන මනසිකාර කන මෙනෙහි කර යෝනිස මනස්කාරයදනවා. පස්සත නෝතුම් මේ භික්කේ වචන පතන් අනුවා තූලංවා යන්තු මේ නාදිවාසේ ඔබලට පේනවාද පොඩි හෝ ලොකු හෝ ඉවසන්න බැරි වචනය අත්තිනවා කියල පේනවාද කියහ. එතුරක නොහේ තම්බන්තය අනි ස්වාමීන එහෙමික නෑ. තස්මාතිය භික්කවේ නිසා මහනන ඉමංකක චූපම වද මෙන්න මේ කකු චූපම අවවාද අභික්කනම් අභිකරන් කියන්නට නිතර මනසිකරෝත් හොඳට මෙනෙහි කරන්න තංගෝ බලිස්සති දීගරත්තන් හිත ඔබට ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස හේතුවෙනවා. එතර බුදුරජාණන් වහන්සේ මේක නිතරම පුහුණු කරන්න ඕන එක. ආන්නේ පුහුණු කරොත් එයාට මේ ලෝක ඉවසන්න බැරි වචනයක් නැයි. එයාගේ හිතේ සීමාවක් ඇයි කෑලි කපනකොටත් ඉවසන කෙනාට මොකද වෙන්නේ. ඉති වචනය අධයක් කියනකොට ඉවසන්න බැරිවුණොත් එයා දන්නවා කවුද. හැම වචනයක් පාසම් මම බුදුරජාණන් වහන්සේගේ සාාවකයෙක් වෙන්නේ නෑ. උන්වහන්සේ සරණගේ අනුශාසනව පිළිපදින කෙනෙක් වෙන්නේ නෑ. බොරු චෝදනාවක් කරනකට අපාසයක් කරනු නුසුතන කතා කරයි කියලා ද මේ වගේ දේවමුණකුණ කේන් තිතර හතිකෙන හැම මොහොතම සාාවකත්තේ අහිමි කරගත්තක ඇත්තර මේ වෙලාක මැරුණු ගිල්ලපදින ඉතින් ඒකේජි බුද්ධන් සරණංගතාස නැතිගමින් සන්තියපාය යමෙක් බුදුරයන් වන් සරණ කියන කවදාක ඇත්තරම පායන්නේ නැහැ. ඉති එනිසා මේවා ඇත්තරම පුහුණු කරන්න ඕනේවා මෙම කාටවතයෙන් පිහිටන්නේ නෑ මේකත් මොකක්ද ආවදයා ඒක ඉති මේ ආවද පාවිච්චි කරන්න ඕනේ පාවිච්චිකරොත් විතරයි නැත්තන්නිකම් මේ තිබ්බට වැඩක් නෑ මෙ පොත්තොල ගබඩා කරලා තිබ කියල වැඩක් නැහිතේ ගබඩා කරගෙන තිබ ආමං ආලතින කකුටූපවාවාද නේද. ඉතින් ඒක කියල තියන්නේ ඔය කෑලි කපුන් කොටත් ඉවසි නැතුන බුදුරයන් වහන්සක සාාවකය නෙවේ ඉති ඕක ආගෙන හිටියට බෑ ඒක මේක කියන්නේ අභික්කනන් නැවත නැවත අන්න සිහි කරගන්නවා. ඉති මේක ලොකුවට හරි කාමරේ බෝඩ්ඩයක් ගහගෙන නේද හැමතනම ගහගෙන නිතරමාන්න ඉස්සරලා ඇයි කිවන ධර්ම පුරුදු කරන්නකුව හිසර සුතා දතා වචසා පරිච්ච වචනය පුරුදු කරන්නට මනසාන පෙක්කිත ඉළඟතම යන මනසි නිතරම මේ ගැන සිහි කරගන්නඩ එතරතම යන්න දිත්‍යයා සුප්පිරිත සම්මාධිට්්‍යය මේක පිරිසුදු වෙන්නේ. ඉතින් ඒ නිසාම ධර්මය පුරුදු පුහුණු කරොත් තමයි අපිට පිහිටින්නේ එතතරතා යසීම
කෙතැන් අපි ගොඩාක් ඉතින් ගිහින් අහනු නනේ මටනම් ඉවස ගන්න තමයි බැරි ඔක්කොමත් හරි ඕ තාම ඉවසන්න බෑ කේන්තියන හරියට හරියට මේ වෙන මට අනේ මොනවහරි බණ ටිකක් කියන්න මේ කේන්තිය නැති කර දැන් මෙන්න කේන්ති නැති කරන ක්‍රමයක් කියලා දෙන්නේ මේක ජීවිතයට ලැබෙන මොකද්ද මහා ආරක්ෂාවක් රැකවරණයක් හැබැයි ඒක ආරක්ෂක වලලු 7ක් ඔස්සේ අපි දාගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ වැඩක් නෑ ඉතින් ගහලා යන්න පුළුවන් කේන්තිය විල අපිට ගහලා යනකම් අපි දන්නේ නැයි අපි මේ සම්බන්ධව ආරක්ෂක වලලු දාලා නැහැ ඉතින් මේ බණපදයේ තුල ආරක්ෂක වලලු 7කින් දා ගන්න ඕනේ ඒතකොට තමයි මේක අපිට පිළිහිටන්නේ මෙතන ආරක්ෂාව තියෙන්නේ මේ බණපදයට එක්ක මේක සම්පූර්ණ සිතක කිසිම වෛරය තරහක් අමනාපකමක් මුකුත්ම ඇති වෙන්නේ නැහැ මේක කෙනෙක් පුරුදු කරන මේ මොලේ ඉඳලා කියපු ටික වචනේ සම්බන්ධ පුරුදු කරන්න පුළුවන් මේ ටික පුරුදු කරන්න පුළුවන් එතකොට ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ මේක පිළිබඳව අර සද්ධාව නැමැති ඒසිකා ස්තම්භය ඇති කර ගන්න ඕනේ මේක බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරපුවා මම මේක පුරුදු කරොත් මට කේන්තිය තරහ වෛරය අමනාපකමින් නැතුව මිනිස්සු කියන ඕනම චෝදනාවක් ඉවසන්න පුළුවන් කෙනෙක් වෙනවා ආන්නේ සද්ධාව ඉස්සෙල්ලා පිහිටුවක මේක කණුවක් වෙන්න ඕනේ මේක හිත මොකද කර ගන්න ඕනේ ආන්න බස්ස ගන්න ඕනේ එතකොට තමයි මේකෙන් ආරක්ෂා වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ මායිම් නැනේ මායිමක් නැතුණාම දන්නෙත් නැහැ ගහලා යනකම් ඒක ඒ නිසා මේ තුල අපි යන්න සද්ධාව නැමැති ආරක්ෂාව දාගෙන තියෙනවා. ඒතර අපි පිළිගන්නවා මේ බණපදේ මම නිතර පුහුණු කරොත් මට මේ ලෝකේ ඉවසන්න බැරි වචනයක් නැහැ. ඒක හැබැයි ඉතින් මේ ටූල් එක තිබ්බයි කියලා හැමෝටම ආරක්ෂාව තියෙද? නැහැ. ඒකයි ඒක පුහුණු වෙන්න ඕනේ. එතකොට ඉස්සල්ලාම වෙන්න ඕනේ මෙතන සද්ධාව නැමැති ඒසිකස්තම්භය පිහිටුව ගන්න ඕනේ. මේකයි. එතකොට ඒ වගේම දැන් මේක පිළිබඳව කෙනෙක් සිහි කරනවා නම් එයාට අනිත් ආරක්ෂක වලල්ල හැදෙනවා. මොකක්ද ඒක? ලැජ්ජාව. මොකක්ද ඇති වෙන ලැජ්ජාව? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නෑ මේක කියනෝනේ. කෑලි කපනකොටත් ඉවසුවේ නැතුනොත් එහා මගේ ශ්‍රාවකෙක් නෙවෙයි. ඒතර හරි ලැජ්ජාවක් ඇති වෙනවා. අයියෝ මම මේ හැම වෙලේම කිපෙන තරහ වෙන හැම වෙලේම අනේ මම භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකෙක් නම් නේ හරි ලැජ්ජා හිතෙනවා. හිරි ඒකයි. ඒතර ලැජ්ජාව තියෙනවා නම් මොකද වෙන්නේ? කේන්ති ගන්න කැමති නැහැ. දැන් අපි ඒකේ ලැජ්ජාව නැති හින්දා තමයි අපිට කේන්ති ඇති වෙන්නේ. අපේ හිත කිසි ලැජ්ජාවක් නැහැ. අපි ශ්‍රාවකත්වය අහිමි කරගන්න අපිට කිසි ගානක් නෑ. අමුමේ ශ්‍රාවකත්වය මේ වුණා. දැන් මුද්‍රයන් වහන්සේ කියන්නේ කෑලි කපුනට ඉවසන්න කියලා. අපි මේ පොඩ්ඩක් මේවා කරා කියලා වචනයක් කියව කියලා ඉතින් ඔන්න අපිට හොස් කරලා කේන්ති. ඉතින් අපි හැම මොහොතෙම ඇත්තටම ශ්‍රාවකත්වය නෑ. අපි නිකම් ප්‍රතිඥාවක් විතරයි. ඉතාලි ඒතර හිතට හරි මොකක්ද දෙන්නේ? ලැජ්ජාව. අර මම හිතා කිව්ව ලැජ්ජාව ඇති වෙන්නේ සාත්‍රු මමත්වය ඇති කර ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේ කෑලි කපනුනත් ඉවසයිද නැද්ද? ඉවසනවා. ඒ එහෙම කෙනෙක්. ඒතර උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්නේ එහෙමයි තමයි. ශ්‍රාවක කියන්නේ උන්වහන්සේ කරපු දේ ගියපු මඟ කියපු දේ කරනයිනේ. ඒතර උන්වහන්සේ ගිය මඟ තමයි ඉවසීම. ඒතර පැවිද්ද ගැන කෙනෙකුට කියන්නේ කාන්ති පරමං තබෝති තික්කා මේ ලෝකේ උතුම්ම තපස පැවිද්ද තමයි ඉවසීම කියන එක. ඒකයි. ඉතින් ඒ විදිහට අන්න කෙනෙක් පුරුදු පුහුණු කරපුවාම තමයි අන්න යට ලැජ්ජාව ඇති වෙන බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ ජීවිතේම හැමදේම පුදුම විදිහට ඉවසප කෙනෙක්. ඒකයි. අපි දන්නවනේ කිංචි මානිකාව බඩක් බැඳගෙන ඇවිල්ලා. දැන් කියන්න ඕන තැන දැවිලා කිව්වේ. දැන් ගාතාව කියන්නේ කොහොමද? කට්ටාන කට්ට මුදරං ඉවගබ්බිනීවා චිංචාය දුක්ට වචනං කොයිද? ජනකාය මච්චි සන්තේන සෝම මිදිනා ජිතවාමිනින්දෝ තන්තේ දසා භවතුතේ ජය මංගලාන. දැන් කියන්න ඕන තැන දැවිලා කිව්වේ නෑ. ඒකයි. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක්ද මේ ගෑණි මේ ඕක පොඩ්ඩක් ඇවිල්ලා මීට කියන්න එපා එහෙම එකක් නෑ. ඒක දැන් ඇත්තක්ද? නෑ. අර්ථ සම්පන්නද? ඒත් නෑ. හොඳ හිතින්ද? නෑ. ඔක්කොම නෑ. ඔක්කොම පොසිටිව් පැත්ත. කිසිම එතකොට නමුත් දැන් බුදුරජාණන් වහන්සේලාට බලන්න එහෙම මොන විදියට කිව්වත් කිසිම ගානක් නෑ. මොකද උන්වහන්සේලාගේ හිත අන්න මොකක් වගේද? පොළොව වගේ, අහකාස වගේ, මුහුද මේ ගඟක් වගේ
මුදු වෙච්චි බලල් පසුම් ගියක් වගේ ඒවට නිකන් සරබර ගන්න කාටවත් පුළුවන්කම නෑ එනි සබරුවක් කරා කියලා උන්වහන්සේට කිසි ප්‍රශ්නයක් නෑ උන්වහන්සේ බොරු නිදහස් වෙන්න ඕනෙත් නෑ නේද සන්තේන සෝම විඳින දිනුවේ මොකෙන්ද ඉවසීමෙන් උන්වහන්සේ නිදහසට කරුණු කිව්වද නෑ ඒක නිදහසට කරුණු කියන්න ගියේ නෑ කියන්න ගියෙත් නෑ ඕ මුත් කියන්නේ කටපාගෙන හිටියා ඒකෙන් තමයි ජය ගත්තේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම තැනදීම ඉවසුම කෙනෙක් දැන් අපි දන්නවා දැන් දේවදත්ත හාමුදුරු 500ක් හාමුදුරුව කඩාගෙන කියන්නේ නේද එතකොට ඒ කඩාගෙන යන්න එයා ගත්තම ගත්ත මට තමයි ඉක්මනින් මිනිස්සුන් නිවන් දක්වන්න පුළුවන් ඒ සඳහා මම හොඳ ක්‍රමයක් හැදුවා කරුණු පහක් පෙන්නවා ඉක්මනින් නිවන් දකින්න නම් ගස් යට ඉන්න ඕනේ කුටි ගෙවල් වල ඉන්න ඒ හේතු කිව්වා ඉතින් හේතු කියලා කෙනෙකුට ඉක්මනින් නිවන් දකින්න නම් මෙන්න මේ ප්‍රතිපත්තියට එන්න ඕනේ ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කරා භාගතුන් වහන්සේ විසුණු වහන්සේලා ඉක්මනින් නිවන් දක්වනවා මෙන්න මේ ටික ශාසනයට පනවන්න කිව්වා ඒ විතර ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ දේවදත්ත ඉතින් ඔවා කැමතියට කරන්න පුළුවන් ඔවා නීති වශයෙන් දාන ඒවා නෙවෙයි කිව්වා ගස්සට මින්න කියලා නීතියක් දාන්න නැහැ පිටපාතෙන් යන්න කියලා කරන්නේ පාංශුකූලික වෙන්න ඕන නිර්මාංශ වෙන්න ඕන කියලා එහෙම මේකේ නීති දාන්නේ නැහැ කිව්වා ඉතින් මෙයා මොකද කරේ ඊට පස්සේ ඉතින් මේවා හැබැයි ලෝකේ මිනිස්සු ඉක්මනින් නිවන් දකින්න දේවල් ඇති ලෝකයා අවබෝධ කරගෙන තියෙනවා ලෝකයා තේරෙනවා බුදුරජාණන්සේට තේරුන්නේ නැතුනට ලෝකයට තේරෙනවා ලෝකයා පිළිගන්නවා බුදුරජාණන් පිළිගන්නේ නැහැ කියලා දන්නවා ඉතින් ඒ නිසා මොකද කරන්නේ ඒක ගෙනල්ලා හාමුදුරුව ඉදිරියේ කිව්වා දැන් දේවදත්ත හාමුදුරුව බණ කියන්නේ කාගේ තන ඉඳලාද බුදුරජාණන් වහන්සේ තන ඉඳලා දැන් බුදුරජාණන් වහන්සේකට කඩා කප්පල් කරන්න උන හරි කරාද නේද අනිත් අය ඇවිල්ලා නැතික මේව කරන්න හැදුවද සර් මේ ඊළඟට දායකයන්ට එන්නේ කොහොමද මෙන්න දේවදත්ත හාමුදුරුව මෙන්න වැරදි බණක් කියනවා ඉක්මනින්ම මෙයාව පාන්නන දැන් අපි ඕක නිකන් කතාවක් හැටියට කිව්වට අඩුම ගානේ පැයක්වත් යනවනේ ඔය ටික කියන්නේ නේද බුදුරජාණන් වහන්සේ වැරදි උන්වහන්සේ වැරදි මඟ කියන්නේ ලාභ සත්කාර වලට අහු වෙලා ඉන්නේ මම තමයි දැන් හරි නිවන් මඟ කියලා කියන්න අනිත් අයට හේතු ගස්සන්න නිකන් මේ විනාඩිය දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒ අයට හේතු ගස්සන්න ඕන ඉතින් එහෙම කරා යා ඉතින් ඒකට අඩුම ගානේ පැයක්වත් පැය භාගයක්වත් යනවා ඒක කරන්න බුදුරජාණන් වහන්සේ අන්න ඉර දුන්නත් නැද්ද කරවාගෙන හිටියා මගේ තැන ඔබට ඕන ගිහලා ඕන තැන ගෝවා දේශනා කරන්න එහෙම රණ්ඩු කරන්න ගියේ නෑ ඉවසුවා සරියුත් මොගලන් දෙනම ගිහිල්ලා කිව්වා ගිහිල්ලා එයාත් එක්ක වාද කරන්න ඔබ බොරු ඔබ එහෙම වෙන්නේ නෑ එහෙම කරන්න ගියේ නෑ එයා කියන්නේ ඔබ බොරු එහෙම එකක් නෑ කියලා එහෙම කරන්න ගියෙත් නෑ ඉතින් දේවදත්ත හාමුදුරුවෝ තමන්ගේ නිදහස 500 කියන්නේ 500 ගන්නේ ගොඩාක් අය කිව්වා හැබැයි 500ක් මේක බාරගත්තා බුදුරජාණන් වහන්සේ වැඩදී දේවදත්ත හාමුදුරුවෝ හරි කියලා ඉතින් ඊට පස්සේ අර ඒ 500 මැරගෙන ගියා දැන් බලන්න උන්වහන්සේලාට අලාභයක් වුණා කියලා කම්පා වුණාද සැලුණාද බය වුණාද මුකුත් නැහැ නේද එකපාරටම ඉන්න තැනින් 500ක් කරන් ගියාම ඒක ලොකුට දැන්නවනේ පොඩි එකක් නෙවෙයිනේ නේද දාන යාන ආයතේම 500කට දැන් මේ බස්සුවත් මෙතන අය මොකද උනේ කියලා අහනවා නේද ඉතින් නමුත් බලන්න බුදුරජාණන් වහන්සේලා ඒවට කලබල වුණේ නැහැ ඊට පස්සේ ඉතින් උන්වහන්සේ හැබැයි ඒක නිකන් අතාරින කාරණයක් උනේ නෑ අපි මේ කරබා ඉවසනවා කියලා මේ කරබාගෙන ඉන්නවා කියලා මේ එහෙම ඉන්න එක නෙවෙයි ඒ වෙලාවට ඒ සිද්ධියේදී කියන දේ සාවධානව අහගෙන ඉන්නවා මිසක ඒ වෙලාවේ කලබල වෙන්න යන්නේ නැහැ ඉවසන උන්වහන්සේ මොකද කරේ අන්න දෙවෙනිවට මේකට ආන මේ උවදුරෙන් අර බිසුන් වහන්සේලා මේ අයින් කරගන්න උන්වහන්සේ අනතියක් වුණා ඒ වෙලාවේ දෙයක් කරා නම් මොකද වෙන්නේ වෙන බලවේග දැන් උන්වහන්සේ විවිධ බල තිබුණා දායක බල තිබ්බා හාමුදුරු බල තිබ්බා හාමුදුරු 500 නෙවෙයි බර්ගාන කියලා නිකන් හරි කිව්වනම් මේ ටික ඇදලා දාන්න කියලා දේවදත්ත හාමුදුරු අනිවාර්යෙන් අයින් කරලා දානවා ඒකයි දොර ලොක් කරලා දායි එන්න දෙන්න එපා කියලා දිවසුත් තියෙනවා දැන් දේවදත්ත එන්නේ යන්නේ මේ එකක් කියන්න ගේට්ටුව වහන්න කියලා නේද එහෙම වවන දේවදත්ත පිටේ ඉඳලා උද්ඝෝෂණය කරනවා මෙන්න මට එන්න දෙන්නේ නැතුව නේද මාධ්‍යයක් ඇදලා ඒ කාලේ තුව තියෙන්නේ නැතිනේ නේද නමුත් ඒව කරන්න හම්බුනේ නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේලා ඒවට උපක්‍රමශීලීව අන්න ප්‍රශ්න විසඳුවා උන්වහන්සේ මොකද කරන්නේ දවසක් හරි එදා හරි ගියාට පස්සේ සරියුත් මොගලන් දෙනම ගෙනල්ලා කිව්වා සාරිපුත්ත අර බිසුන් විනාශ වෙන්න ඉස්සලා ගිහිල්ලා ඒක කරගෙන ඉන්න කියලා. ඉතින් සාරිපුත්ත මොගලන් දෙනම ගියා. දැන් බලන්න කල්ැතුව නොයසිරිමත්ව සරියුත් මොගලන් දෙන මරියත් එක්ක රණ්ඩු අල්ලගෙන හිටියන. එනකොට මොකද කරන්නේ?
පන්නල දාය අන්න එනවා අර දෙන්න එදත් අපිට දුන්නා දේශනය කරන්න නේද ඒක කරලා කඩාකප්පල් කරා මට කරුණට කිව්වෙත් මම බොහොම අමාරුයි ඌ කිව්වා උද්ඝෝෂණය කරා නේද ඔය සරිත් මුගලන් දෙනවා තමයි ඔක කරේ කියලා එහෙනම් කේන්තින් ඉන්නේ හැබැයි මෙයාට මොකද උනේ මුන්නාන්සේලාට නිස්සද්ද හිඳීමත් එක්ක මෙයාට තේරුම් ගන්න බැරි වුණා හිතුවා මේ දෙන්නත් එන්නේ මොකද මට පැහැදිලිලා කියලා කිව්වා අන්න බලන්න මහණෙනි සරිත් මුගලන් දෙනමත් වෙනවා නොවිසිරිමත්ව දැන් ඉතින් බුදු වුණාම කියලා හිතිලා කිව්ව දෙපැත්ත තියාගෙන බණ කියන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ විදිහටම දැන් රඟපාන්න ඕනුනා ඒ නිසා කිව්වා මේ මගේ පොඩ්ඩක් හොඳට දෙනවා මම පොඩ්ඩක් ඇලවෙන්න බණ කියන්න කියලා අන්තිම වෙන මොකද උනේ හොඳටම නින්දකේ ඉතින් සරියුත් මොගලන් දෙන බණ කිව්වා අර කට්ටිය සෝතාපන්න අරගෙන ගියා දැන් බලන්න ප්‍රශ්න විසඳන හැටි උන්වහන්සේලා ඉවසීම ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ කන්ති බලම් බලානිකම් ලෝකේ ලොකුම බලයනිය තමයි පුජ්‍යලික ජීවිතය ජය ගන්න තමන්ට ඉවසීමට ඇති තවත් ප්‍රශ්න ජයගන්න බලයනියක් මේ ලෝකෙ නැහැ ඉතින් නිසා තමයි ඉවසන්න තමන්ගේ හිත පුරුදු කරගන්න දේශනා කළේ එහෙම නොවිසිවත්තන්න බුදුරජාණන් වහන්සේ කවුද ශාවකයෙක් නිතරන්න එතකොට අපිට හරි ලැජ්ජාවක් ඇති වෙනවා මොකද ශාසනයේ සීල රහතන් වහන්සේලා සීල මාර්ගඵලලාභින් ජය අරන් තිනුම් මොකෙන්ද ඉවසීමෙන් එතකොට ඉවසීම නැතුණොත් අන්න ශාවකත්වය නැතුව හරි ලැජ්ජා වෙනවා මේක මොකද්ද දියාගලක් වෙනවා ඕක ආක්‍රමණය කරන්න පුළුවන්ද කේන්තියට බෑ කේන්ති නැමති සතුරාට ඔය දියාගල කඩාගෙන ඉන්න බෑ ඇයි එයාට හරි ලැජ්ජය දන්න මම වචනයක් වැරදුනත් මම බුදුරජාණන් වහන්සේ ශාවකයෙක් වෙන්නේ ඉතින් ඒ නිසාන්නේ දියාගල නිසාර කේන්ති නැමති සතුරාට මේ හිතට පහර දෙන්න බෑ ඒ වගේම බය ඇති වෙනවා මොකද මේ බුදුරජාණන් වහන්සේ කියන කේන්ති හිත පවත්තන වෙලාවක මරුණොත් කොහෙද උපදින්නේ අපාය අන්න හිතට බයක් ඇති වෙනවා ඒක බය කියන්නේ මොකද්ද ආරක්ෂක වලල්ලා ඕක කඩාගෙන ඉන්නත් බෑ ඒකයි දේශේ නැමති සතුරට බෑ ඒ වගේම මේ බණපදේ කියන්නේ මොකද්ද දැන් මේ කකටුමාදේ කියන්නේ ආයුධයක් ඒක ඕක පුහුණු වෙලා තියෙනවා නම් කෙනෙක් අන්න සතුරන්ට ගහන්න බෑ ඇයි එනකොට මෙයා ක්‍රියාත්මක වෙලා ඉවරයි හොඳට අවියක් තියෙන අවිය කෙලින්ම ගහලා දැම්ම ගමන් ආයේ කිසිම කෙලෙස් සතුරු කෙරෙන්න බෑ ඒ නිසා වචනයක් අහුණයි කියලා මේ අර ඒ වචනේ නැමැති බෝම්බ ගැහුවා කියලා මෙහෙ නෑ මෙහෙ ඊට වැඩි මිසයිල තියෙනවා එහෙන් ගානට මෙහෙන් ගහලා ඉවරයි ඉතින් ඒ නිසා මේ ඒ වගේම මේ බණපදේ මුල් කරගෙන අපේ වීර්ය නැමැති ආරක්ෂාව දාගන්න පුළුවන් එතන දැන් අපේ කේන්තියම කියන අපේ හිතේ තියෙන මොකද්ද අකුසලයක් ඉතින් අපි ඔගේ ආදීනෝ හිතන්න දැන් මේ විදිහට නොයිසිරිමත්කම කියන්නේ අපිට තියෙන අකුසලයක් ඉවසිලිමත්කම කියන්නේ නැති කුසලයක් එතකොට තියෙන අකුසලයක් අයින් කරලා නැති කුසලයක් ඇති කරන අපි නිතරම මොකද වෙන්නේ මේ ඉවසීමේ තියෙන වටිනාකම හිතනවා එතකොට මොකද වෙන්නේ අර ඉවසීම නොයිසිලිමත්කම කියන දේ මොකද වෙන්නේ ප්‍රහාණය කරන්න මොකද ඇති වෙන්නේ ඡන්දය ඇති දැන් මේක මෙනෙහි කරන්න මොකද වෙන්නේ අර ආරක්ෂක වලට හැදෙන වීර්යය ඒකයි මොකද උප්පන්නානං අකුසලානං ධම්මානං පහානා යන වීර්යය නැමැති ස්තබල ඇවිල්ලා මොකද කරන්නේ වීර්යය කියන්නේ සොල්දාදු වගේ කියලා කිව්වේ ඉතින් යා ආපු ගමන් අරයට ගාලා දාන වීර්යය තියෙනවා නම් ඒකයි එතකොට නොවිසිරිමත්කම ආපු ගමන් මන්න තේරෙනවා ඒකයි මොකද ඒක අයින් කරගන්න තමයි ඕනි විසිරිමත් වෙන්නයි යාට ඒක ඉවසිරිමත්කම දැනක තියෙනවා ඒක තියාගන්න නැත්තම් ඇති කරගන්න ඒකයි සමහරවිට අපිට ප්‍රතිම තියෙන විසිරිමත් බව. ඉතින් ඒකේ වටිනාකම අපි දකින්න මොකද වෙන්නේ? නේද? දැන් අපිට සමහරවිට විසිරිමත්කම උපතින් තියෙන හැබැයි සමාජගත වුණාම මොකද වෙන්නේ? ඒක නැති වෙනවා. මොකද ඉවසීම කියන්නේ සමාජයේ වර්ණනා කරන එක නෙවෙයි. ඕම කරපාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඕම ඉවසලා හරියන්නේ නැහැ. නේද? සමහරවිට කියන්නේ මං ඉවසලා අන්තිමට කට වෙන්න. ඉතින් අපි මොකද කටු නැහැ. ඒ නිසා ඉවසලා ආයමත් ඉවසලා සීමාවක් නැහැ. කියන්න කිව්වොත් ඉවසලා ආයෙත් ඉවසලා එහෙම වෙන්න ඕනේ. ඉතින් සීමාවක් නැහැ. සීමාවක් නැති වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි යන්න අර වීර්ය නැමැති බලකය අපි හැදෙන්නේ කිතුල් මේ ධර්මයේ තුලින්. ඒ වගේම අපි මේක පුරුදු කරනකොට අපි මොකද වෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. මේක වැඩෙන්න එතකොට මේ දේශයේ තරහව නොසිරිමත්කම කියන්නේ මොකද? දුක හදලා දෙන දෙයක්. ඒකයි. මේක දුක හදලා දෙනවා. ඒ වගේ මේක ස්වභාවයක් වෙනවා. මොකද්ද මේ
නොවිසිරිමත්කම ගැන තන් කෙනෙක් බයින නින්ද අපහස ගැන මොනවද අනිත්‍යයයි අපිට මොකද බැරපුව ලෝක ගොවත් දැහෙනවද නැහැ ඒකයි ඉත ඒ විදියට මේව කරන එතට ඒ අනිත වසින් දක්න දුක් වසෙන් අනාත්ම වසෙන් තරන්න හිතීමකද වැඩින්නේ ප්‍රඥාවක මහාපාකාරයක් දෝක කඩාන කාටුවත්වෙන බලන්න බෑ අනිත්‍ය සංඥාව නැමති දේතුනින් ඇතිවෙන ප්‍රඥාව නැති පාකාරයට කාටුවත් කඩන්න බෑ ඒක සත්‍ය අසතුව මොන විදිහකිවත් ඒ ප්‍රඥාව නැති පාකාරය කඩාන මේ හිතට ඇතුටෙන්න බැරුවේ යනවා ඒ තරම් හිත පැත්තිනවා එත බාන්න මේ එකම දේශනයකින් අපට සීලු ආරශ්ාවන් ලබාගන්න පුළ හැබැ ඒකටම ගත කරන්න ඕන නැවත මිනි කර තුට සද්ධාවත් වැඩෙනවා හිරියොත් අපත් වැඩෙනවා ඉළඟට සුත සම්පත්තියත්වයට නොකද මේක නිතර මිතේක දිට්ටියා සුප්පටි විත්තා එත සම්මාධිට්ටි පිහිට්න මේ තුළ ඊළඟට වීරිය ඇති වෙනවා සිහිය වැඩෙනවා ඊට පස්සේ ප්‍රඥා වැඩෙනවා එතුට අපිට සිහිය කොහොමද වැඩෙන්නේ කෑලි කැපුවත් ඉවසන්න ඕනි කියන සිහින කෑලි කපනකොටත් නොයසුවත් සාාවක එන්නෙවේ සිහිය ඒ සියෙන් කරන්න නිතරම මතක් කරලා දෙනවා සතිය තියන ලක්ෂණ දෙකත්තමයි සති ධාරණතා අපිලාපනතා අපිලාපනතා කන මතක් කරලා දෙනවා දැන් ගේටුවට කවරට දාල්තව තයාගත කරන්නේ යා කරන්න මතක් කළ අහවලා ඇවිල්ල තියෙන ගන්ධද නොගන්නද එතෝට මතක් කළ අපිෙන අපෝ යන පැත්ත පලාතකුව ගන්න එපා ඉතිේ වගේ සිහිය තිීර තර මේක සිහි කරලා තිපොත්තුන්න පිහිටනවා ඒක මේ අභික්කනන් කෙර නැවත නැවත එතොට අට ආරච්චක වලු හතක්ම අපිට අන්න සකස් වෙන මේ සිහි කිරීම තුළ පුරුදු පුුණු කරත ඒකයි මේක නිතරම පුරුදු පුහුණු කරන්න කියෙන අභික්කනන් කියල කැන පාලියෙන් ඒකයි මනසි කරවත හොඳට මෙහෙහි කරන්න කියනවා එනිසා මේක ඉස්සල්ලාම අපි ස්වභාවිකුව පුහුණු කරන්න ඕන එක මේක දැන් කවුරුත් අපිට කෑලි කපනක ආම කෑලි කපන දවසකට මම හොඳට ඉවසනවා කලින් හරියන්නේ නැයිසල්ල ඉතින් කෑලි කපන ඉස්සල්ල කියද කියතම්මවල්ලා හිතින් ඉටවස්සේ නේද හොරු දෙන්නෙකුත් ඉතින් මවාගෙන ඉමේජ් කර ගන්නඩොන් හිතේ දැන්ගොන්ම නිදාගරන්න කපුල් දෙක බැඳල අත් දෙකත් බැඳලා ඊට පස නැගති ඔන්න දරුණු නපුරු නිකන් හොඳ ආදරයෙන් කතා කරන උඹගේ කෑලි කපනවාද කියල දැන් ඔන්න නපුරු වචන හෙන්නේ ඉති හෙමයි ඔන්න දැන් ඇවිල්ල මුද කරන්නේ ඔන්න කපනොද හිතේ ඒ මෙම කරගන්න එතෝට එහෙම කෑලි කපගොත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ ඇද කෑලි කැපෙනවා පේනවා කකුල එද දැන් කෑලි කපන හිති මවාගෙන ඉතින් හිතනවා ඔය කකුල කැපුවත් අත්කැපුවත් මම නම් මගේ අන්න හිත වෙනස් කරගන්න නපුර වචනයක් කතා කරන තානු කම්පිවාසය කරන මෙ සිතින් ඔය මේ කෑලි කැපට දෙන්නට ලෝක හැමෝටම වෛර නැති තරා නැතිම සිතින් වාසය කරන එතොට කෑලි කැපු අතිවසන්න ඕනි කියලා සිහි උපදිනවා සද්ධාවය ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම වැඩනවා එතොට ඒ කරන්න සිහි කරන්න ති හැබැයි අපි මේජ් කරගෙන කරන්න එතුර කවදාහරි ඇත්තරම කැපුවත් අර විසීම පුළුවන් මොකද අර සද්ධාව කඩාගෙනන්න විදිහක් නෑ ඊළඟට ලැක්්ජාව බය කඩාගෙනන්න විදිහක් අර ගේන්තිය වෛරී තරාව නැමති සතුරට මෙහිට කිට්ටුවෙන්ඩුව බෑ මොකද ආරස්සක වලු හතක්ම තියෙන ඒක වෙන්න අර යෝනිසෝ මනස්කාරයෙන් අපි මේ පුරුදු පුහුණු කළ යුතු මයි එහම කරොත්තම එකති ඒක මේක නිතර පුරුදු කරන්න කිය කියන තේ සඳහාමිට ඒක මක්වේ කොලේක හරි ලියාගෙන අපි මේක පුරුදු කරන්න මේවාට වෙලා තිරමකද මේ බෝම පොඩි බඳ පද හැටියට තමයි පොඩි අවි එනි අපිට ඕඩි මොනවාද ඔල්ලුපු අවියෝනි ඉති නිසා ඉතින් අපිට ගන්න පුළුවන් අවි ගන්න ඇතුව නේ අපේ තියන වත්කමට අපේ තියන හැකියාවට සුදුසු අවිගණ්ටන යන්නතු අපි මේ නික මනෝ අවිතියාගෙන ඉන්න ඒවයි කවදක්වත් තාම ගෙනලත් නැගහන්ඩ හිතාගෙන හිටියට පුහුණු වෙලත් නෑ ඒක ඉති නිසා මේ ඉතාම පොඩිලාමිකුට පුහුණු කරන්න පුලන් චෝටි කාලෙදල පුළුවන් කාන්න පුළුවන් කියල දෙන්න පුළුවන් බුදුරජාණන් වන්ස කැන මෙහෙම කෙනෙ උන්වහන්සේගේ සාාවකත්තයට එරනම් මෙහ ඔයත් මෙහෙම කෙනෙක් වෙන්න ඕන නෑතන් ඔය බුදුරජාණන් වහන්සේගේ සාාවකෙක් වෙන්න ඒ ඔයා කිව්වට උන්වහන්සේගේ සාාවකයෙක් නෙවේ ඉතින් ඒ විදියට එනිසා ඔයා පුරුදු කරන්න ඔයා කෑලික පොත්තුවා මෙහම කෙනෙක් වෙන්ඩෝනි ඒවගේ මොයාගේ හිත වෙන්න ඕනි මොකක්ද අහස වගේ වෙන්ඩෝනි මුහද වගේ ගඟ වගේ වෙන්ඩෝනි
ඒ වගේ පොලෝ වගේ වෙන්ඩෝනි මොකද මේ සමාජ තුළ මේ මෙහමිනිසු කතා කරන්න ප්‍රති මේ ඔක්කෝම පුහුණු කරන්න ඕනි ති පුහුණු කරන්න තමයි අපිට අන්න අපේ තුළ සද්ධාව වැඩ නොමකද අපි පිළිගන්න මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් ඒකයි මේක දැන් කාරණය වැටිට මේක පුරුදු කරොත් අපිට ඉවසන්න පුළුව මේකම කියනවන මහනන මේක හිතන කෙනෙකුට ඉවසන්න බැරි වචනය මේ ලෝකේ නෑ කියන එහ නෑ කියන වචන ඇයි යාගේ හිත ගීන් ඇරන්ගේ තින කෑලිකපු නිතු මේ පුඩ්ඩක් වචනය දෙකක් කිව කියල යට ගන්න නෑ අර සැරියත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මහා හාත්‍යපදෝපුම් සූත්‍රයේ මහන ආශ්මතින ඔබලට සමාරු නින්දහ පාස කරන්න පුළුවන් ගර්ග අතාර්ජන කරන්න පුළුවන් දනුමුගුර වලින් ගහන්න පුළුවන් එතෝට ඔබලට සිහිවෙන් ඩෝනි අනි භාගතුන් වහන්සේ කපචූපවාද අවවාද සූත්‍ර කියලති කෑලි කැපුවක් ඉවසන්න නොයිසුවත් සාාවකයක්න වේ නිසා මනම්මගේ හිත වෙනස් කරගන්න නපුරුවචනය කතා කරන්න හිතාරු කම්පී වාසය කරන මෙ සිතින් මේ කෑලි කපනයට ලෝක හැමෝට වෛර නැති තරහනති හිතින් වාසය කරනවා ක්‍රබසීක ඒ සීකන උරුග දෙන්නේ ලෙච්ඡාව උපදිනවා බය උපදිනවා මේ ඒ හරි පෙනෙනවර නැන්දම්මට ඒලි දැක්කහම් වගේ ඒලිට මාම දැක්කහම් බයනවා වගේ තැතිකරනෝක අන්න මාමෙනවාගල් ඒ වගේ මේක සීකරනට අම්මූ මේ ගෑලි කපනට ප්‍රතිවසන්ට කියලා තින්න දැම්මම් මේකට කියතිකත මමනන්සාාවකෙක් වෙන්නේ අන්න තැතිකරන්න බය වෙනවා කම්පනයට පත්ව නනීමට මේ මොකද උනේ මම්මිය සරණයනම හැමදාම නේද බුද්ධන් සරණන් ගච්ඡාමගේ ගියාට අයෝ තාම යන්න බැරි වුණා ඒක කටින් අපි කිව්වට ඒක වෙන්නේ නැහැ ඉතින් එහෙම වෙන්නේ අන්නර විදියට එතොර තමයි පොඩ්ඩ තැති අරගෙන හිත පිහිටලා අන්න හැදෙන් නිත ඒකයි මේක නිතර බුදුරජාණන් වහන්සේ අපිට පුරුදු පුහුණු කරන්න කියන්නේ තර බුද්ධ ශාසනය මේ ඉවසීම කියන එක සීමාවක් නැහැ එක පුද්ජලිකව නිවන් දකින කෙනකොට මේ ඉවසීමේ කියන එක සීමාවක් ඒකයි සීමා හිතින් වචන සම්බන්ධුවත් කඩාගන්න සම්බන්ධ කරන්න ඒකයි හිත ගැඹුරු කරගන්න මොකද මේක සීමාවක් නැතිද හිත බොහොම ගැඹුරු කරගන්න ඕනි ඒ අහකාසයක් වගේ වෙන්ඩෝනි හිත එතොට තමයි පුළුවන් ඉති බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළිති සාාවකය යුසීම පුරුදු කරා ඉතින් හැබැයි සමාජය තුළ හෙම ගරු කරන වර්ණා කරන එකක් නෙවේ මනුෂ්‍යයන් අතරත් පව විතරන මේ දෙවියන් අතුරුවත් මෙව සමරලාට ගරු කරන්නේ නැහැ දවත්සක් සද්‍යවරත්තුමා ළඟට වේප චිත්ති නැමැති අසුරනාය කැරන්නේ අසු වේපච්චි අතුර නිතරම සක්දවරත්තුමත් එක් පොඩි රන්ඩුවත්තියන ඉතින් හම්මුණු ගමන් ඉතිං ඉවරන්නතු බයින ඉතින් දවසත් දිවි සබවට රංගා පිලොකු බයිනෝ හෝ ගාල බයින හැබැයි ඉති සද්‍යවනත්තුම මී කියල කටවත් හොල්ලන්නේ නෑ එතකොට එයාගේ රතාචාරය දැක්ක මේ අපි නායකතුමා නම් බය මෙයා මේ මීදලා හිපුත් මෙයා මුකද මෙයා දන්න බය නෑ කියලා හැබැ මේ කටවාගෙන ඉදීම බීදුගුලුවක් ඇතතුරකිවා මේ ඔබතුමාගෝ ඒසිම් මන්න වරණ කරන්න නැවකට දෙකක් කිවන ඔහොම කතා කරන්නේ නෑකිවා ඔයා ඔහොම ඉවසකට මෙයා හිතන්න ඔයා මහ දුරුවල කෙනෙක් කියලා ඔය බයිනතරමට ඔහොම කරපුරන්න මෙයා හිතන්න මොකක්වත් බැරිනිකම් කෙනෙක් කියලා එතොට සෞද්‍යවරත්තුමා කියනවා මාතලී එයා මාව දුරුවල කෙනෙක් කියලා හිතුවත් නැතත් කමන මට කරන්න තියෙනෙකම දේමකක්ද ඉවසීම මේ ඉවසීම හැර මට කරන්න දෙයක් නැහැකිව ඉති යාවල විදිට මට හිතන්න පුළුවන් කිවා ඉති මේ අඥ්ඥාන මෝඩ පුද්ජිලයෝ මේ හැපෙන්ඩාවට අර බල්ලි පුරන්ඩාවට අපි හපන්ඩ යන්නේ නැදනු ලන්දක්කරය රගිමන් සේපෙන වැරෙන්ට ඇත්තෙක් හපාගන්න යන්නේ නෑ කියන ආන්නේ වගේ මේ මනිස්සු කියන නින්දහ පාතුලට අපි ඒවට මේ ඒක දේවල් කියව හම්ගදන මත් ඒ ගනයට වැටන කෙලින් මිසක්කා එනිසා ඉවසන කෙන තමන්ට තනුන්ට ලෝකයටම සිත සාන්ති හදන කෙන මිසක්කා මේ අහයාප තනර්තයක්නසනේ එනිසා මට කළ යුතු දේ මේ මොහොතමකක්ද ඉවසන එක ඉති බුදුරජාන් වන්සේ දේශනා කරන දෙවියම් පවායදයට ඉවසනවා සමාර්ධව යොක දන්නේ ඒකයි ඒ අයතන්න මේ ඉවසීම කියන්නේ මහා අඥ්ඥාන මෝඩ දුරුවලකමක් ඉතින් අප කියන්නේ කරබෝලීටිය තොළුවට අතහෝදනෝ කියලා ඉතින් ඒක ඒ නිසාතම අපි ඉවසන්නේ නැත්තේ ඉතින් නිසා පෙනේ පුප්පන් ලෝඩගේ හෙම කියන ඉතින් නේද ඉතින් ඒ නිසා පෙනේ පුප්පන් පොල්ලෙන් ගහන්න නැත්තා ගැරන්ටිය කිසිට කියන පස්න පෙනේ පුපුග මූුණ අයක් කියල ඉටවතිති අපි ඉති ගැරන්ටිය කියල බලන්න මූුණ අයන්න කියල ඉටවත ගන්නවා
ඉතින් ඒ වගේ තමයි නේද? කාබන් ඉන්ද්‍රයෙන් හරි පොඩ්ඩක් හරි වියවුණු ගමන් අපිටම අදිනව මිසක් ලෝකෙට නෙවෙයි වෙන්නේ. ඒක තමන්ගේ මනරතේට තමයි මේ නොවිසිලිමත්කම කියන එක තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒකයි සීමා රහිතවම ඉවසන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ස්වාමීන් වහන්සේ නමක් ආවා. ඉතින් ආවාදන් ශාසනා කරන්න කිව්වා. මම යනවා සුරාපරන්ත කියලා ගම්මානයකට. භාග්‍යතුන් වහන්සේ කිව්වා මේ සුරාපරන්තේ නම් කියන්නේ මේ හොඳ මිනිස්සු ඉන්න තැනක් එහෙම නෙවෙයි. හරිම දරුණු නපුරු පරුෂ වචන කතා කරන මිනිස්සු සුරාපරන්තේ නම් කියන්නේ කිව්වා. ඉතින් ඒ නිසා මේ ඔයා සුරාපරන්තේ කියන්නේ මෙහෙම එකක් කිව්වා. ඒතර අර ස්වාමීන් වහන්සේ ස්වාමීන් සුරාපරන්තේ මිනිස්සු හොඳයි ඔය ඉතින් පොඩ්ඩක් වචනයක් කිව්වට අනේ මිනිස්සු ගහන අය එහෙම නෙවෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙම කියන්න එපා. සුරාපරන්තේ මිනිස්සු ඔය බයිනවා විතර නෙවෙයි ඔයාට ගහන්න පුළුවන්. ඉතින් ගැව්වට භාගතුන් වහන්සේ මේ මිනිස්සු හරි හොඳයි ඔය පොල්ලකින් ගහන්නේ නෑනේ. ඒතර කිව්වා ඒ නිසා මේ මිනිස්සු හරි හොඳයි කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ නෑ බැරි වෙලාවට කේන්ති කියලා පොල්ලකින් ගහන්න පුළුවන් කිව්වා. එතකොට ඒ වුණාට භාගතුන් වහන්සේ මේ මිනිස්සු හරි හොඳයි ඔය මට ඉතින් පොල්ලකින් පොඩ්ඩක් ගැව්වට ආවියාව දුලින් නම් ගහන්න නැති වෙන්නේ. ඒතර කො නෑ නෑ ඒකට කියලා ආවියාව දුලින් ගහන්න පුළුවන්. ඒතර කො ස්වාමීන් ඉතින් ආවියාව දුලින් ගහන්න පුළුවන් ඒකට මරන්නේ නම් නැති ඒ නිසා මේ මිනිස්සු හරි හොඳයි භාගතුන් වහන්සේ. ඒතර කො නෑ නෑ මේ මිනිස්සු ඔයාට මල්ල දාන්න පුළුවන් කිව්වා. ඒත් ඉතින් හරි හොඳයිනේ භාගතුන් වහන්සේ මොකද සමහර හාමුදුරු මැරෙන්න හරියට දඟලනවා. ඉතින් මට නොමිලෙම සමහර බෙල්ල දාගන්න හදනවා අරම කරන ඉතින් මට මේ නොමිලෙම මැරෙන්න හදන නිසා මේ මිනිස්සු හරි හොඳයි අප්පා. ඉක්මනට මම මේකෙන් වයින් කරලා දානවා කියලා. ඉතින් වගේ ඉවසීම දියුණු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා සමාජ ජීවිතවලදී අපි මිනිස්සු ගැන හිතන්න අපෝ මේ මිනිස්සු හරි හොඳයි ඔය බැන්නට ඔය ගහන්නේ නෑ. ඉතින් ඒ වගේ මතේ ඉන්නෝනේ. ඉතින් අපි අසුරු කරන අය එක ඔය ඉතින් අපේ මහත්තයා නෝනා දරුවෝ පොඩ්ඩක් ඉතින් කෑ ගැව්වට අප ගහන අය කෙනෙක් නෙවෙයි කොච්චර හොඳද. ඒ නිසා මහත්තයා හරි හොඳයි නෝනා හොඳයි දරුවෝ හොඳයි ආම්දුරු හරි හොඳයි. ආම්දුරු පොඩ්ඩක් ඉතින් ඔය කෑ ගැව්වට ගහන්නේ නෑ. නිසා අපේ ආම්දුරු හරි හොඳයි. ඉතින් ඒ උනට පොඩ්ඩක් ඉතින් ගෑ අතින් පයින් කේන්ති කියලා පොඩ්ඩක් ගෑවා. අනේ අපේ මහත්තයා නෝනා ආම්දුරු ගුරුවරයා කවදාකවත් අනේ ආයවාද වලින් නම් ගහන්නේ නිසා අනේ කට්ටි හරි හොඳයි. ඒකයි. ඉතින් එහෙමත් වෙලා සමානලාට තෝයිත පොඩ්ඩක් කේන්ති කියලා ගෑවට අනේ කවදාකවත් මරන්නේ නම් නෑ. ඒක අනේ මරුවත් කම නේ මැරෙන්න මිනිත්තු කොච්චර නගලනවද. ඒ නිසා ඉතින් ඒකත් හොඳයි කියලා ඒ විදිහට හිත සකස් කර ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට අපි ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉතින් මේවා නිතරම සිහි කරන්න ඕනේ. දේශනා හැටියට බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඉතින් අපි පුහුණු කරන තරමට පුරුදු කරන තරමට තමයි අපේ හිතට මේ ධර්මය හුරු වෙන්නේ. හිතට හුරු වෙන්න ඕනේ. හිත හුරු වුණාම තමයි අපිට මේ අවස්ථාවේ අපේ හිතේ විදිහට සකස් වෙලා තියෙන්නේ. ඒකයි අර විදිහට මගේ හිත මං අහසක් කර ගන්නවා කියන සීයතට අපිට නිතරම මගේ හිතේ කාටවත් මේ නිකම් ඔය දේශය නැමැති චිත්‍ර අඳින්න බෑ කාටවත්. ඒ මගේ හිතේ දේශයක් අඳින්න බෑ කාටවත්. වෛරයක් අඳින්න බෑ. අමනාප හදවන්න බෑ. ඒකයි. ඉතින් ඒ විදිහට සිත දකින්න මගේ හිත අහසක්. ඒකයි. මේකේ කාටවත් මේකේ බෝඩ් නැහැ. නැත්නම් අපේ හිතේ තියෙනවා බිත්තියක් පොළොවත් තිබ්බ ගමන් එක එකන අපේ හිතේ ඇවිල්ලා මොකද කරන්නේ? එක එක වැදලා යනවා. වචන කියලා සත්‍ය වචන කියලා අසත්‍ය වචන කියලා හොඳ තැන නරක එක එකව කියලා මොකද කරන්නේ? අපේ අර හිතේ තියෙන ස්වභාවය අයින් මොකද අපි නිතරම සීකරන අනේ මේ සමාජයේ ජීවත් වුණොත් නම් මොකද මම මේ කෙලෙස් සහිත ලෝකයක ජීවත් වෙන්නේ අන්ධකාරයක ජීවත් වෙන්නේ මෝඩ මිනිසුත් එක්ක ජීවත් වෙන්නේ දුර්වල අයත් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අය මට සුදුසු තැන දේවල් කතා කරන්න පුළුවන් නුසුසු තැන කරන්න පුළුවන් ඊළඟට සත්‍ය වෙන්න පුළුවන් අසත්‍ය වෙන්න පුළුවන් පරුෂ වචන වෙන්න පුළුවන් මුදු වචන වෙන්න පුළුවන් හිතානුකම් මේ අර්ථවත් වෙන්න පුළුවන් අර්ථ විරහිත වෙන්න පුළුවන් මෙසිතින් වෙන්න පුළුවන් දේශයකින් වෙන්න පුළුවන්. මොකද මම නමේ චිත්තං විපරණතම් භවති. මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ. ඊළඟට න පාපිකං වාච නිච්චයරච මම නපුරු වචනයක් කතා හිතානුකම්පී වාසය කරන මෙසිතින් වාසය කරන වෛරයකින් තොරව ඒ පුද්ගලයන්ට ලෝකෙ හැමෝටම වෛර නැති තරහ නැති සිතින් වාසය කරන හරියට මොකක් වගේද? අහස වගේ පොළොව වගේ ඒ වගේම ගංගානම් ගඟ වගේ ඒ වගේම මුදු මොලොක් වෙච්චි මුදල් පසුම්බියක් වගේ සරබර කෑවිලි මේ හිතේ නෑ. ඔය කවුරු හරි කේලමක් කිව්වා කියලා මම නම් සරබර
ගන්න ඒකයි නරුණුරු ගානෝ කළෙම ඒම වෙන්නේ නෑ ඉති ඒවිදිට පුුණු කරත් අපට ඒවිදිට පුළ මේක ටික අපි හුරු වෙන්න ඕනේ හුරු නහම තමයි අපිට මනසට මේම පුහුණු වෙනවා එතොට සිහිය නුවන ඇවිල්ල අන්න ආරශ්ාවරකවරණය හදල දෙනවා ඉතින් හැම දෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ විදියට පුරුදු පුහුණු වෙලා ඉවසීමෙන් සැනසීම ලබාගන්න ලැබේවා ඒවගේ ඉවසීම නැමැති බල ඇනිය දියුණු කර කන්ති බලන් බලානකංකිනා සාන්තිය තමයි ලොකුම බල ඇනිය කිනු මේ ලෝක යම් කෙනෙ ජයගත්තරන්ගේ ජය අරන්තින කවුද ඉවසපු කෙනා පමණයි ඉතේකයි නපුරු වචන දරුණු නින්ද අපාදම ඔක්කොම ඉවසපුයි තමයි ජීවිතය ජයගත්තේ එන් සමේ ලෝකයේ ජීවිතය ජයගන්නන ජීවිත ආරක්ෂා කරගන්නනම් ඉවසීම අවශ්‍ය මයි එකයි ඉතින් හැම දෙනාටම මේ ඉවසීම දියුණු කරගන්න මේ විදියට ලැබේවා කියලපි ආශිර්වාද කරන සාදු සාදු සඳ යද දිනේදීත් තාමත්ම සද්ධාවෙන් ගෞරයෙන් පත්තියෙන් යුතුව ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරයෙන් යුත්තු අපි මේ උතුම් ධර්මය ශ්‍රවණය කරා ඒවගේම ධර්මය දේශනා කරා මේ සඳහයට සරසර දුන්නා තින් සෑමාකාරයකින්ම සීලයක පිහිටලා ඒ ධර්ම මනස්කාරයන් පැවැත්වීමෙන් භාවනාමී කුසරයක් අත්වෙනවා දේශනා කිරීමෙන් ඒ සඳාවත්තාවසලද මේ සෑම ආකාරයකින් අපේ චිත සන්තාන තුළ අප්‍රමාණ පුුණ්‍ය සත්‍යයක් අත්පත්වෙනවා ඉතින් අපි මේ අද දිනේදී රැස්කරගත්තා වූ උදාරතර පුුණ්‍ය සත්‍යය අද දිනට වසරකට පෙර අප අතරමිය වූ දෝන් ප්‍රේමා කලන්සූරිය ඒ මෑණියන්ට ඉමිත්තනයට පින් අනුමෝදන් කරන්ට ඒ පවුලේ දූදරු ආය බලාපොරොත්තිලා කලන්සූරිය මල්ලිකා සහ මංගලිකා කලන්සූරිය මහත්මයත් මංගලිකා සහ මල්ලිකා යන දියනියන් සහ සීලාල් සහ සීවලියන දරුවන් පුතුනුවන් ඒ වගේම මුණුමුරු මිනිමිරියන් ඇතුරු ඒ පවුලේ සියලුවම දෙනායකතු වෙලා අද දිනේදී ඒ පින්වත් මෞතුමියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තිනවා තින් අපි රැස් කරගත්තාව මේ උදාරතර පුුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ඒ මෞතුමී ලැබූ ජීවිතය සුවපත් කරගන්න ආවශ්‍යයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් සමෘද්ධමත් ජීවිතයක් ලබත්වා කියලපේ ඒ මෞතුමිය වෙනුවනුත් පින් අනුමෝදන් කරනු ඒ වගේම අපි සිරු දෙනා නමිමිය පරලෝගේ සිරුඥාතීන්ට අතීත සංසාරයපට මේ ජීවිතය දක්වා මේ පරලෝගේ සිරුඥාතීන්ට මේ දිනවලදී මේ ඇතිවෙලාතන වසංගත රෝගී නිසා මේ පරණයනම් සිරුලෝකවාසී සත්‍යයන්ට මේ උතුම් පින් අනුමෝදන් කරමු සිරු සත්‍යයෝ මේ පිනද අනුමෝදන් වෙලා එයගේ ජීවිත සුවපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලුම දෙවි දේවතාවන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පිනද අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මය හේතුවෙන් බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ නන්තගුණානු භාබලි කල්්‍යයාන් මිත්‍රයන් වහන්සේලාගේ ආසිර්වාද බලෙන් මේ දවස්වලේ රෝගාතුර ඉන්න සිරුලෝකවාසේ සත්‍යයන්ටත් මේ පින්නතුන් හැමදනාටමත් සිතක් වේවා සාන්තියක් වේවා යාපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ජීවිත වටා තිබෙනා සියලු කරදර බාධක දුරු වේවා රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා කායික මානසික සුවසානී ලැබේවා තව තවත් සම්බුද්ධ ශාසනය තුළ දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමති පර්ශනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතයම මේ ධර්මය අවබෝධ කරගන්න සියලු පහස විවරණ සැලසේවා කලපි ආසිර්වාද පවත්ත. හොඳයි දෝන් ප්‍රේමා කලන්සුරේ මෞතුමියට වගේ මිත්තනයට අපි මේ රැස් කරගත්තා වූ පින අනුමෝදන් කරමු ඒවගේම සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු ඒ සියලු දෙනා මේ පින අනුමෝදන් වෙලා ඒ දෝන් ප්‍රේම කලන්සුරේ මෞතුමිය තුළ සිරු ඥාති මේ පින අනුමෝදන් වෙලා එයගේ ජීවිත සුවපත් වේවා කියන හැඟී මැති කරගෙන අපි පැන් වරල මේ මොහොතේ පින් අනුමෝදන් සිද්ධ කරමු ඉදම් වෝ ඥාතිනම් හෝතු ගාථාව කියලා පැන් වඩන්නන්න
ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථාවාරි වහාපුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවත්වති ඒවමේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති හිස්ව තිබුණු භාජනය පැනින් ඉතුරුණා වගේ අපි ඩැස් කරගත්තාව පින අනුමෝදංගීමෙන් ඒ මෞතුමිය ඇතුළු සිරු ඥාතින්ගේ ජීවිතාවශයෙන් වර්ණයෙන් සපයෙන් සමුෘධිමත් ජීවිතයක් ලබත්වා කියන ඒ නිදර්ශනය අපි පැන් වැඩීමෙන් සිද්ධ කරේ. ඒවගේ මේ රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මය සිරු දෙවියන් සිල් ලෝකවාසය සත්‍යයන් මේ පින් අනුමෝදන් වෙලා ඇගේ ජීවිත සුවපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මෙහි අනුමෝදන්තු සබ්බ සම්පත්ති සම්පත්ති සිද්ධියා පතාචාමි සම්පතං සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍ය කම්මේන මාමේ භාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනිභාන පත්තියා ඉදම් මේ පුුණ්්‍යකම්ම ආසවක්කයාවාම් හෝතු සබ්බදුකා පමුංචතු රැස්කරගත්තා උදාරතර පුුණි ධර්මයාන් භාබලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ගැනන්තු ගුණානු භාබලින් කල්්‍යාන මිත්‍රයන් වහන්සේලාගේ ආසිර්වාද බලින් හැමදනාටම සෙත සාන්ති හාපත නිදුක් නිරෝගී ස්වපත් භාවය චිරජීවනය දීර්ඝාචල බීවා කලපි ආශිර්වාද පවත්වනවා. සබ්හීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුකී දීගායුකෝ බව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බුද්ධානු භාවේන සබ්බ ධම්මහානු භාවේන සබ්බ සංඝානු භාවේන සදාසොත්ති භවන්තුතේ සාදු 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 ඕකාස වන්දාමි බන්තේ සුපත්තේවා මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාම් ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං උල්ලබේන මයං ලද්දං වන්දිතුම් පස්සිතුම් වරං පාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය සද්දා සීල දයාවන්තං මිත්ත පුත්තං නමමහ සාදු සාදු සාදු. අද අප්‍රේල් මාස 18 වෙනි සෙනසුරාදා රිපල් බ්‍රොක්හි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ සිට අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව මෙම ධර්ම දේශනාව ඉදිරිපත් කළේ පූජ්‍ය වැගොඩපොළ විමල ඥාන ස්වාමින් වහන්සේයි. ගරු ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් අප සියලු දෙනාට ධර්ම මාර්ගයේ පහදා දීම සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ගරු ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගනිත්වායි අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.